සියලු දෙනාටම සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි දැන් මේ සාකච්ඡාවට අවතීර්ණ වෙමු. අද මාතෘකාව කෘෂිකර්මාන්තය. ශ්‍රී ලංකාවට බලපාන ඉතාමත් වැදගත් මාතෘකාවක්. ඒ වගේම වර්තමානයේ සලකා බැලුවහම ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයේ තියෙන්නේ දැවැන්ත අර්බුදයක කිව්වොත් ඔබත් මා සමග එකග වෙයි කියලා මම හිතනවා. විවිධාකාර ගැටලු විවිධාකාර ප්‍රශ්න හමුවේ තමයි මේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය මේ වන විට ගමන් කරන්නේ. අනිත් අතින් බැලුවහම ශ්‍රී ලංකාව කියන්නේ දේශගුණ අතින් ඒ වගේම පාරිසරික සම්පත් අතින් අනුවන දේශයක්. ඉතින් මෙවන් දේශයක ජීවත් වෙන අපි මේ විදිහට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මේ ආකාර ගැටලු වලට මුහුණ දෙන්නේ මොන හේතුවක් නිසාද කියන එක තා පුළුල්ව සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. අද අපි ප්‍රවේශයක් ගන්නවා කාලාන්තරයක් තිස්සේ රාජ්‍ය මට්ටමින් පවා මැදිහත් වුණු ප්‍රශ්නයක් පිළිබඳව ඉතාම යථාර්ථවාදීව සාකච්ඡා කරන්න සහ ඒ පිළිබඳව විවිධාකාර කෝණවලින් මේ ප්‍රශ්න දිහා බලන්න. ඒ තමයි වසවිස නැති ගොවිතැන. එහෙම නැත්නම් කාබනික කෘෂිකර්මාන්තයේ සම්බන්ධයෙන් අප සියලු දෙනාටම මම මයික් එක කරන්න සාම්ප්‍රදායික කර්ම ගැටලු සම්බන්ධයෙන් ආකාර අතුද උදවලා කරනකොට කාබනික කෘෂිකර්ම වසවිස සම්බන්ධව අපි වැඩියෙන් කතා කරන්න කියලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපිත් සමග විද්වත් අදහස් හුවමාරුවක් කරගන්නට විද්වතුන් කීප පොලක් අපි අද කැඳවලා තියෙනවා. මම මුලින්ම ඔවුන්ව පිළිගන්න කැමතියි. පළවෙනියටම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා ඔබට හඳුන්වා දෙන්න කැමතියි. එතුමා රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ භෝග විද්‍යාව හා සම්බන්ධ මහාචාර්යවරයෙක්. එතුමාට වසර ගණනක අත්දැකීම් තිබෙනවා මේ භෝග වගාව සහ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන්. ඊළඟට අපි ආරාධනා කරා ආචාර්ය ලයනල් වීරකෝන් මහතාට. එතුමා කාලයක් රාජ්‍ය සේවය කරලා විශේෂයෙන්ම තිරසර ගොවිතැන තිරසර කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ප්‍රාමාණික විද්වතෙක්. එතුමාව අපි මෙතෙන්ට කැඳෙව්වේ එතුමාගේ අත්දැකීම් මේ කාබනික ගොවිතැන සහ තිරසර කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් සමබර අදහස් ලබා ගැනීමේ බලාපොරොත්තුව. අනතුරුව අපි ආරාධනා කරා ආචාර්ය වර්ෂි දන්දෙනිය මහත්මිය. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ පාංශු විද්‍යාව සම්බන්ධ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක්. ඒ වගේම ඇය තිරසර කෘෂිකර්මාන්තය සහ පාංශු විද්‍යාව පිළිබඳ පර්යේෂකවරියක්. එතුමියගෙත් ඉතා වටිනා අදහස් අපි මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ආරාධනා කරා ආචාර්ය රොහාන් පල්ලෙවත්ත මහතාට. එතුමා ඇත්තටම දක්ෂ ව්‍යවසායකයෙක්. ඒ වගේම දක්ෂ දේශකයෙක්. අද එතුමා අපි මෙතෙන්ට කැඳෙව්වේ මේ සම්බන්ධයෙන් එතුමාගේ ආර්ථික විශ්ලේෂණයන්ට සවන් දෙන්න. මම හිතනවා අපේ අදාළ ගැටලුව සම්බන්ධයෙන් ඔහුගේ හොඳ ආර්ථික විශ්ලේෂණයක් අපිට ලබා දෙයි කියලා. ඒ වගේම ආචාර්ය නිලන්ත ලියනගේ මහතා ඔහු රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට අනුබද්ධ ආහාර හා තාක්ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්. එතුමාටත් සමාජයේ විශේෂයෙන්ම තත්ත්ව පාලනය ඒ වගේම ආහාර විද්‍යාව ඒ සම්බන්ධයෙන් ඇති අත්දැකීම් අපි සමග බෙදා හදා ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා.
හොඳයි. අපි දැන් සාකච්ඡාවට යමු වෙමු. මේක පටන් ගන්න කලින් කියන්න අවශ්‍යයි. මේක බුද්ධිමය සංවාදයක්. ඒ වගේම සමබර සංවාදයක් වෙන්න කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව තමයි අපි විවෘතව මේ ප්‍රශ්නේ දිහා බලන්න ඕනේ. රටේ අනාගතයට බලපාන ප්‍රතිපත්තිමය තීරණයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී අපි හැම වෙලේම විවෘත මනසකින් මේ දිහා බලන්න ඕනේ. ඒ නිසා මම සියලු දෙනාට ආරාධනා කරනවා මේ සාකච්ඡාවන කරුණු සම්බන්ධයෙන් විවෘත මනසකින් බලන්න. එතකොට අපිට මේ ප්‍රශ්නේ විවිධාකාර පැති අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබෙනවා. අපේ අරමුණ හුදු විවේචනයකින් හෝ හුදු වර්ණනාවකින් තොරව මේ අදාළ ප්‍රශ්නය පිළිබඳව කතා කරලා යම්කිසි සාධනීය විසඳුමකට අපේ රට අනාගතයේදී වඩාත් යහපත් තැනක තැබීමේ සාධනීය තැනකට මේ සාකච්ඡාව ගෙනියන්න. ඉතින් ඒ අරමුණෙන් මම මුලින්ම ආරාධනා කරන්න කැමතියි අපේ පළමු කතිකයාට. ඔහු ආචාර්ය ලයනල් වීරකෝන් මහතා. එතුමා ඇත්තටම වසර ගණනාවක් තිස්සේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කටයුතු කරලා ඔහුට ඉතා විශාල අත්දැකීම් සමූහයක් තියෙනවා. ඉතින් වීරකෝන් මහත්මයාණෙනි අපිට ඉතාමත් කෙටියෙන් මේ වැඩසටහනට ප්‍රවේශයක් විදිහට ශ්‍රී ලාංකික කෘෂිකර්මාන්තයේ විකාශනය සහ වර්තමානයේ සම්බන්ධයෙන් ඉතාමත් සංක්ෂිප්ත ආරම්භයක් ලබා දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. මම පුළුවන් තරම් මහන්සි ගන්න ඉතා කෙටියෙන් කියන්නේ. නමුත් එකක් තමයි පැහැදිලිවම පෞගිය මේ ප්‍රකාශනයෙන් පස්සේ ජයකරු ජනාධිපතිතුමාගේ මේ පරිවර්තනය කරන්න අමාරුයි කියන කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම කරන්න පුළුවන් කියන කණ්ඩායමක් ඉන්නවා. කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් තමයි දත්තන් හැය කියන එක. ප්‍රාමාණික දත්තන් හැය කියන එක. කොම්පෝස්ට් විශාල ලෙස යොදන්න ඕනේ කියන එක. අනිත් එක තවත් තර්කයක් තමයි කාබනික සහ අකාබනික මිශ්‍රණයක් හැටියට යොදනවා නම් ඒක මේ සුසුයි කියන එක. අනිත් එක තමයි මේ කටයුත්ත කරන්න කාලයක් අවශ්‍ය බව. මෙන්න මේ කාරණා එක දැනට මේ මතවාදයේ එක පැත්තකින් කොට නැගෙනවා. අනිත් පැත්තෙන් රසායනික කෘෂිකර්මයේ ඉඳලා කාබනික කෘෂිකර්මයකට පරිවර්තන වීමට අවශ්‍ය වෙන්නේ අධිගය නෙවෙයි. මේක පැහැදිලිවම කියන්න මොකද අපි මේකත් එක්ක ළඟින්ම හිටියා. 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හිටපු කාලේ යම්සි පසුබිමක් එක්ක ඒකේ ස්ථාවර රටක් කියන ප්‍රකාශනයේ පැහැදිලිව කියනවා දේශීය ශාකසාර භාවිතයෙන් පරිබෝධ පාලන තියර හෝ කුළු නිෂ්පාදනය කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ. රසායනික පොහොර හා කෘමිනාශක කෘෂි රසායන භාවිතය ක්‍රමානුකූලව ඉවත් කිරීම සඳහා කාලරාමුවක් සකස් කිරීම සඳහා කටයුතු කරනවා. මේක තමයි පළවෙනි ප්‍රකාශය. ඒ කියන්නේ පැහැදිලිවම ඒ වෙනකොට තිබිච්ච තත්ත්වයක් එක්ක ගත්ත තීරණයක් හැටියට තමයි මෛත්‍රී පාලනයක් කියන එකේදී එතුමාගේ ජනාධිපති ප්‍රකාශනයේ ඒ කාරණා සඳහන් වෙනවා. ඒ කියන්නේ 2015. ඊළඟ මේකට ඇත්තටම පසුබිමනේ මොකද්ද? ඒ වෙනකොට රට පුරාම තිබුණා වග්ගොඩ රෝගය පිළිබඳ ලොකු සංවාදයක්. ඒකට හේතු පිළිබඳව නොයෙක් දේවල් කිව්වත් ඇත්තටම විලිකලාපේ ගොවීන් විශාල ලෙස මරණයටපත් වුණා. අදත් ඒක වෙනවා. නමුත් මේ පිළිබඳ වාර්තා අඩුයි. කොහොමත් විලිකලාප පුරා පැතිරෙන මේ වග්ගොඩ රෝගය මේ නිසා ගොවීන් නියත වශයෙන් මරණයටපත් වෙනවා. මරණය කල් යනවා. ඒ කාලය තුල මේ රෝගී තත්ත්වය නිසා පවුලේ ආර්ථිකය කඩාවැටෙනවා. මේ තත්ත්වය එක පැහැදිලිව පෙවුණා. ඉතින් කාරණා හැටියට විද්‍යාඥයෝ පළ කරේ එකක් තමයි ග්ලයිෆෝසේට්. මම විස්තර ගන්න යන්නේ නැහැ. ග්ලයිෆෝසේට් පාවිච්චි කරපු එක. අනිත් එක බැර ලෝහ. අනිත් එක ජලයේ ජීවී තිබෙන ෆොස්ෆේට් ආයනික සාන්ද්‍රණය. එතකොට සුපෝෂණය කියන සිද්ධිය, ඒ කියන්නේ ඇල්ගි නිර්හාරිත ඇල්කාවන්ගේ වැඩිවීම සහ ඒ වගේ මේ දිරාපත් වීමත් එක්ක පිට වෙන විශාල වශයෙන් පිට වෙන මයික්‍රොසිස්ටිස් නොඩියුරින් වගේ විෂ ද්‍රව්‍ය. ඒක ඔක්කොම හේතු වෙනවා කියන එක තමයි කිව්වේ. කොහොමද මේ වෙනකොටත්
රට විශේෂයෙන්ම කල්පිටිය යූරියල සහ යාපනය වගේ ප්‍රදේශවල නිල්දරු උපත් විශේෂයෙන්ම යූරියා පොහොර නිසා ඇති වෙනයි කියන එකත් විද්‍යාඥයෝ පෙන්වා දීලා තිබුණා. එතකොට මේකට හේතුව විශේෂයෙන්ම කෘෂි රසායන සහ පොහොර සහ කෘමිනාශක සහ වල්නාශක යෙදීම. එතකොට ඒ වෙනකොට 2016 ලෝක සෞඛ්‍ය සංවිධානය පත් කරපු පැනල් එකක් reducing exposure to agrochemicals කියන මාතෘකාව යටතේ ඔහොම පැහැදිලිව කියනවා ලංකාවේ මධ්‍යම රජයේ තිරසර ගොවිතැන. ඒ කියන්නේ ඔය අපි කියන්නේ කාබනික් ගොවිතැන. එහෙම නැත්නම් අලුතෙන් කියන්නේ ඇග්‍රිකොලොජි කියලා. මේ මධ්‍යම රජයේ ප්‍රතිපත්ති යුතුයි කියන එක පැහැදිලිව කියලා තියෙනවා. දැන් මේ ඇත්තටම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂයෙන් මේ විද්‍යාඥයෝ විශාල ගමනක් පටන් ගත්තා. එකක් තමයි 2015 වෙනකොට එතෙක් භාවිතයේ තිබිච්ච විෂ සහිත මේ නාශක වර්ග විශේෂයෙන්ම ඇලක්ටෝ කාබිෆුරන් ග්ලයිෆොසේට් වගේ legally banned කරා. දෙවෙනි එක තමයි විවගා සඳහා නිර්දේශ කරන. ඒකට නිර්දේශ කරන. කොළපොර, වියලි පිදුරු, කොම්පෝස්ට්, ක්වින්ටාන් ක්‍රමයට 10 හදලා ඒක පාවිච්චි කරන්නයි කියන්නේ. ඒ කියන්නේ මේ ඔක්කොම ටික පාවිච්චි කරන්නේ භූමිය සාහස් කරද්දී ඊළාට බල අඩු කරන දා පරිශුද්ධ ක්‍රමය. මෙන්න මේ භාවිතාවන් ටික ඒ වෙනකොට යෝජනා කරලා තුන නැත්නම් ඒ පරිශීලනයට කරලා තිබුණා. කොවිල නිර්දේශ කරා මේ ටික පාවිච්චි කරන්නයි කියලා. ගොවිතැනේදී විශේෂයෙන්ම පළවෙනි ඊය, දෙවෙනි ඊය සහ තුන්වෙනි ඊය කියන අවස්ථාවල. එතකොට මේ අනිත් එක තමයි කාබනික පොර නිෂ්පාදනය පිළිබඳව. වාග්යම අනිත් පැත්තෙන් තිරසාර ගොවිතැන පරිශීලන සංවර්ධන මධ්‍යස්ථාන ශක්තිමත් කරන වැඩසටහනක්. ඒක තියෙන මාකඳුරේ අදත් ඒක තියෙනවා. ඒ ශක්තිමත් කරන්න 2015 ඉඳලා කටයුතු කරා. ඊළඟට මේ පලිබෝධ පාලනය සම්බන්ධව දැන් මේ අපි කියන්නේ තෙල් ඕනයි කියලා. නමුත් 1996 කාලේ ඒ සඳහා කටයුතු කරපු විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති අංශයේ කොයි පාසල් ඇති කරලා කොයි පාසල් ස්ථාපිත කරලා ඒ වගේ ඒ ක්‍රමයෙන් ස්ප්‍රේ කරන වාර ගන්න නැත්නම් තෙල් හෙන වාර ගන්න 2.9 සිට 0.4ට අඩු කරා. ඒ කියන්නේ 70ක් තරම කෘමිනාශක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවට කෘමි පාලනය වෙන ක්‍රමයකට. මොකද එතන තියෙන මූලික දේ තමයි පලිබෝධීන්. පලිබෝධීන් කියලා කියන්නේ හානිකර සත්ත්ව. විලෝපිතය කියන්නේ එහෙම නැත්නම් ප්‍රෙඩේටර්ස්ලා කියලා කියන්නේ එවුන් ආහාරයට ගන්න. එක්කෝ ඒකට කියනවා ෆයිටෝපැથોජන්. එහෙම නැත්නම් ෆයිටෝෆැගස් කියලා. මේ එන්ටෝපැથෝජන් කියන වර්ග කීපෙම ඉන්නවා පලිබෝධීන් අතරේ. පලිබෝධීන් වර්ධනය කරගෙන පලිබෝධීන් නේ මොනවද? විලෝපිතයන් වර්ධනය කරගෙන තමයි මෙතනදී ඒ තාක්ෂණය යට තියෙන. ඒ ඇරිච්චාම ඒ වෙනකොටත් IFS ආයතන. ඒ කියන්නේ මූලික අධ්‍යාපන ආයතනේ බයෝෆිල්ම් බයෝෆර්ටිලයිසර් කියන එක. රාල්ල භෝග සඳහා ඉනෝකියුලම් එහෙම නැත්නම් ආමුකුලන මේ මුංගට කවුපි කඩල ඒ වගේ දේවල්ට ඒ කියන්නේ විශේෂයෙන්ම නයිට්‍රජන් පොහොර ඉවත් කරන ක්‍රම දාගට තිබුණා. මේ අරිච්චාම ලොකුම දේ තමයි ડોક્ટર විරකෝන් අයනෝ පොඩි බාධා කිරීමක් කරන්න අවශ්‍යයි. අපි මේ සම්බන්ධයෙන් ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ කොහොමද මේක විකාශනය වෙන්නේ කියන එක. මූලිකව ඉතා පැහැදිලි ඒ මගින් මේ වගේ තීරණයක් ක්‍රියාත්මක කරන්න පසුබිම් වූ හේතුව. ඉතාම පැහැදිලි මේ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් සහ තිරසර ගොවිතැනක අවශ්‍යතාවය සම්බන්ධයෙන් ඔබගේ ඒ පැහැදිලි කිරීම ඉතාමත් අපිට අවශ්‍යයි මේකට ප්‍රවේශයක් විදිහට. මම ඉක්මනින්ම යොමු වෙන්න කැමති
ඊළඟ ප්‍රශ්නය කරා මොකද අපිට මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. ඊළඟට අපි කතා කරමු තිරසර ගොවිතැනේ තියෙන අවස්ථා සහ මේක අපි කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියන එක. ඊළඟ මාතෘකා විදිහට මම ගන්න කැමතියි ලංකාවේ වර්තමාන කෘෂිකර්මයට ඇති අභියෝග මොනවාද? මම හැරෙන්නේ මහාචාර්ය අරුණ කුමාර මහතා දිහාවට. ඔබතුමා අපිට කෙටියෙන් පැහැදිලි කරන්න වර්තමාන කෘෂිකර්මයේ තියෙන අභියෝග මොනවාද? එකක් තමයි දැන් අපේ වීරකෝන් මහත්මයා කියපු විදිහට මේ සෞඛ්‍ය ගැටලු සහ තිරසර භාවයේ ගැටලු තියෙනවා. ඒත් එක්කම කෘෂිකර්මාන්තයේ මුහුණ දෙන තවත් ගැටලු තියෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදනයේ ඒ වගේම ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධෙනුත් අපි යම්කිසි යථාර්ථවාදී තැනකට එන්න අවශ්‍යයි. මම මහාචාර්ය අරුණ කුමාර මහත්මයාගෙන් බලාපොරොත්තු වෙනවා සමස්තයක් වශයෙන් කෘෂිකර්මාන්තයට වර්තමානයේ තියෙන අභියෝග මොන වගේද කියන ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්න. අයිබෝවන් සුබ උදෑසනක් අරුත්බර දිනයක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. මම හිතන්නේ ඇත්තටම මේ මොහොතේ අපි කතා කරන්න ඕන COVID-19 ගැන කියලා. එහෙම තියෙද්දි අපි මේ වගේ මාතෘකාවක් ගැන කතා කරන්න යොමු වීමම මම හිතන්නේ මේ ප්‍රශ්නේ එක්තරා පැතිකඩක් නම් දන්නේ කොහොම ඒක විග්‍රහ කරන්නද කියලා. හරි මගේ ආරම්භය ගන්න ඉස්සර වෙලා මම කියන්න ඕන මම කෘෂිකර්මය පිළිබඳ ගොඩාක් දේවල් දන්න කෙනෙක් නෙමෙයි. මගේ කෘෂිකර්මික දැනුම ඉතාම සීමිතයි. ඒ සීමිත දැනුමින් මම මේ ප්‍රශ්නය විග්‍රහ කරන්න උත්සාහ කරනවා. මේ විග්‍රහය තුල මෑත කාලේ මම දැකපු පැතිකඩවල් කීපයක් තියෙනවා. දැන් උදාහරණයක් දැන් මේ ක්‍රියාවලියට මේ රජයේ ක්‍රියාවලියට කවුරු හරි විරුද්ධ වෙන්න නැත්නම් වෙන මතයක් දරනවා නම් ඔහුව ලේබල් කරන්න උත්සාහ කරනවා මේ කාබනික රසායනයට විරුද්ධ කෙනෙක් කියලා. මම හිතන්නේ ඒක තාම වැරදි. මොකද කාබනික රසායනයේ දැනට නියැලිලා ඉන්න සමහර පිරිස් පවා මෙම ක්‍රියාවලිය යම්කිසි ආකාරයෙන් අභියෝගයට ලක් කරනවා සහ විවේචන ලක් කරමින් ඉන්න මොහොතක් මේ. අනිත් පැත්තෙන් මට තේරෙනවා මේ ප්‍රශ්නේ සැබෑවටම මුහුණ දෙන පිරිස් මේ කතිකාවට සහභාගී වෙනව අඩුයි කියලා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම කෘෂිකර්මය හා යෙදිලා ඉන්න ගොවීන් නිෂ්පාදකයෝ මේ කතිකාවට යෙදිලා ඉන්න අඩුයි. ඒ වෙනුවට වෙනත් පිරිස් සහභාගී වෙලා මේ මාතෘකාව වෙන පැති වලට ඇදගෙන යන්න උත්සාහ කිරීමක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ ක්‍රියාවලිය හරහා ඇතිවෙන ආර්ථික ප්‍රතිලාභ සහ ඒ ආර්ථික ප්‍රතිලාභ අහිමි වීම. අපි හිතමු දැන් කාට හරි කවුරු හරි රසායනික පොහොර ගෙන්වීම බෙදා හැරීම වැනි ක්‍රියාවලියක නියත වෙලා ඉන්නොනම් ස්ථිරවම මේ ක්‍රියාවලිය හරහා උන්ට යම්කිසි පාඩුවක් සිදු වෙනවා. ඒ නිසා වුන් ඊට විරුද්ධව පෙනී සිටිනවා. ඒක සාධාරණයි. ඒක හිම වෙනවා. හැබැයි ඒ වගේම තව පැත්තකුත් තියෙනවා මේකේ. අනිත් පැත්ත තමයි කාබනික රසායන. කාබනික වගාව හා සම්බන්ධ කොම්පෝස්ට් වෙන යම් නිස්සාරක හෝ වෙන යම් ද්‍රාවණ හෝ ආනයනය කරන බෙදා හරින්න මෙහෙම සෑහෙන පිරිසක් අපේ රටේ ඉන්නවා. ඒගොල්ලොත් කරන්නේ ඒකම තමයි. ඒගොල්ලොත් මේ අවස්ථාවේ නෑ කාබනික හොඳයි කියලා වෙනම මතවාදයක් ගෙනියන්න උත්සාහ කරනවා. එතකොට මෙන්න මේ මතවාද දෙක නිසා මේ සැබෑ ඇත්ත හරි ඇත්ත දැනගන්න බැරි තැනකට අපේ රටේ පිරිසපත් වෙලා තියෙන මේක ප්‍රශ්නයක්. අනිත් පැත්තෙන් තවත් එකක් මම මේක මගේ මාතෘකාවට එනිස්සල පොඩි එකක් කියන්න ඕන. දේශපාලන. මේක දේශපාලන තීරණයක් නේ. මේක දේශපාලන තීරණයක් හන්දා දැන් කවුරු හරි කිසියම් කෙනෙක් මේකට යම්කිසි විරුද්ධ මතයක් දරන්න උත්සාහ කරොත් ඔහුව ලේබල් කරන්න උත්සාහ කරනවා අන්න අර 103 කණ්ඩායමේ කෙනෙක් නැත්නම් මේ ගරු අනුර කුමාර දිසානායක මහත්මයාගේ දේශපාලන අදහස් ධාරණ කෙනෙක් නැත්නම් ගරු සජිත් ප්‍රේමදාස මහත්මයාගේ දේශපාලන අදහස් ධාරණ කෙනෙක් කියලා. ඒ වගේම මේකට පක්ෂපාතීව මේ තීරණේ පක්ෂපාතීව කරුණු දක්වන පිරිසට තව දේශපාලන ලේබල් එකක් ගහන්න උත්සාහ කරනවා මේ ගරු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගරු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඒගොල්ලෝගේ දේශපාලනයේ මතවාදය මේක ගෙනියන්න හදන්නේ කියලා. එහෙම නැතුව මේක ගෙනියන්න පුළුවන් නම් මැදට ඇවිල්ලා මම හිතන්නේ අපිට තාම සාර්ථක ගමනක් මේ හොඳ කතිකාවක් මෙතන කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. හරි දැන් මම එන්නම් මට දීපු මාතෘකාව සම්බන්ධයෙන්. ඇත්තටම
මහාචාර්ය නාලිකා මහත්මියනි මම හිතන්නේ මේ මොහොතේ අපිට තියෙන ලොකුම අභියෝගය තමයි අපේ රට තුල කෘෂිකර්මය සම්බන්ධයෙන් මට දැනෙන ලොකුම අභියෝගය තමයි අපේ රට තුල මේ කෘෂිකර්මය සෙල්ලමක් විදිහට සැලකන පිරිසක් බිහි වෙමින් ඉන්නවා. හරි ලේසි එක. ඒ කියන්නේ මම කියන්නේ කෘෂිකර්මයේ දිශානතිය තීරණය කිරීමේදී කෘෂිකර්මයේ ගමන් කරන්න ඕන මඟ තීරණය කිරීමේදී කෘෂිකර්මය ගැන කිසිම දෙයක් නොදන්න කෘෂිකර්මයේ කිසිම අත්දැකීමක් නැති පිරිසක් එයට මෙදිහත් වෙලා වෙනම මතවාදයක් ගොඩනගන්න උත්සාහ කරමින් ඉන්නවා. උදාහරණයක් විදිහට අපි හිතමු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්. එතුමාට කතා කරන්න ඕන තරම් දේවල් තියෙනවා. මේ රටේ දැන් මේ මොහොතේ ප්‍රශ්න තියෙන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ කෘෂිකර්ම ශාස්ත්‍රයේ නෙමෙයි. ඒ ශාස්ත්‍රය සම්පූර්ණයෙන්ම කඩාවැටලා තියෙන මොහොතක මාධ්‍ය අරගෙන නැත්නම් වෙන ක්‍රම භාවිතා කරමින් මේ කෘෂිකර්මයේ දිශානතිය කතා කරන්න උත්සාහ කරන කොච්චර අසාධාරණද. දැන් මම එක පැත්තක් එක තව මම දැන් නීතිය ගැන නීතිච්ච මහත්තුරු කොච්චර කතා කරනවද? නීතිච්ච මහත්තුරුන්ට මේ රටේ අපි දැන් මේ මොහොතේ කතා කරන්න ඕනේ නැහැ නේ මේ රටේ නීතිය සම්බන්ධයෙන් නීතිය කඩාවැටිච්ච තත්ත්වය. කෘෂිකර්මයේ කඩාවැටීම ගැන කතා කරනවා. හැබැයි නීතිය කඩාවැටීම ඊට ගොඩාක් ඉස්සරහට ගිහින් තියෙන්නේ මේ මොහොත වෙනකොට. හැබැයි ඒව ගැන කතා නොකර තමන්ගේ විෂයෙන් එළියට ගිහිල්ලා අනිත් විෂයන් වලට කතා කරන ඒක තමයි මම හිතන්නේ ඊළ පොඩි තාක්ෂණික පැත්තට එමු මේකේ. මේ කතිකාව අරුත්බර කරගන්න ඕන හන්දා දැන් මම හිතන්නේ කෘෂිකර්මයේ නියැලෙන්නෙක් විදියට මගේ සහ ගොවීන්ගේ අපි කාගෙත් වගකීම තමයි මිනිසුන්ට ආහාර නිෂ්පාදනය කිරීම. මේ මිනිසුන්ට ආහාර නිෂ්පාදනය කරනවා කියන එක ඔය කියන තරම් සරල ක්‍රියාවලියක් නෙමෙයි. කවුරු හරි විශ්වාස කරන නිකන් එක සරල ක්‍රියාවලියක් නෙමෙයි. උදාහරණයක් විදිහට මම ගත්තොත් එහෙම අපි නිදහස ලබනකොට නැත්නම් 1940 විතර වෙනකොට අපේ රටේ සහල් නිෂ්පාදනය තිබුණේ හෙක්ටයාරයකට අපි ටොන් ගත්තේ කිලෝග්‍රෑම් ගත්තේ සාමාන්‍යයෙන් 650ක් වගේ ප්‍රමාණයක්. එතකොට අපේ රටේ සහල් නිෂ්පාදනයෙන් 70%ක් අපේ රටේ සහල් නිෂ්පාදනයෙන් 70%ක් අපි පිටරටින් ගෙනාවා. එහෙම තිබිච්ච එකක් තමයි අපි 2010 වෙනකොට 100% ගෙනාවේ. අපි 100%ට ගෙනාව මේක වැඩි වෙන ඉතුරු 1940 වෙනකොට අපේ රටේ ජනගහනය කීයද? මිලියන 6යි. මිලියන 22කට සම්පූර්ණ කරන්න පුළුවන් අපි ආහාර ගෙනාවා. අපේ රටේ මං හිතන්නේ අපේ මිනිස්සු ඉතාම මේ ගුණගරුක නම් මේ රටේ රයිස් බ්‍රීඩර්ස්ලාට මල් තියලා වඳින්න ඕන මේ කරපු දෙයට. මේ නැත්තම් මේ අපි IR varieties භාවිතා කරේ නැහැ. අපි පිලිපීන නිෂ්පාදනය කරපු හයිබ්‍රිඩ් දෙමුහුම් varieties මෙහෙට ගෙනාවේ නැහැ. අපේ රටේ නිෂ්පාදනය කරේ දෙමුහුම් varieties තමයි භාවිතා කරේ. භාවිතා කරලා අපි රටට සහල් දුන්නා. ඒව ගැන සාමාන්‍යයෙන් කතා වෙනව අඩුයි. අපි සහල් නිෂ්පාදනය ඉතා ඉහළ තැනකට ගෙනාවා. 70 ඔබ දන්නවා 70 නිදහසෙන් පස්සේ පළවෙනි රජයක් බිහි වෙන්නේ මේ රටේ 3/2ක බලයක් තියෙන රජයක් බිහි වෙන්නේ 70. හැබැයි මැතිණිය මොකක්ද ඇවිල්ලා කියන්නේ? මැතිණිය කියන්නේ මම ඔබට සඳෙන් හෝ හාල් ගෙනල්ලා දෙනවා කියලා. එහෙම කියපු හැබැයි ඒ කිවනත් එක මිනිස්සු එක විශ්වාස ඒ බඩගින්න ඒ දැනිච්ච හැටි මිනිස්සු එක විශ්වාස කළේ තුමිට ඡන්ද දුන්නා. 3/2ක බලයක් ගත්තා. එහෙම 3/2ක බලයක් ගත්ත මැතිණිය මේ කාලය පුරා පොලිස් බාධකවල තිබුණේ අද වගේ මේ කුඩු හොයනේව නෙමෙයි, ගංජා හොයනේව නෙමෙයි, නැත්නම් මාස් දාල්ද නැද්ද කියන හොයන එක නෙමෙයි. ඒ කාලේ තිබුණේ හාල් පොළු. හාල් තමයි චෙක් කරේ. එවැනි තත්ත්වයක් මෙරට තිබුණේ. සහ එහෙම 3/2ක බලයක් තිබිච්ච රජයක් පරාජයටපත් වෙන්නේ 6/5ක බලයක් තියාගෙන ජේ.ආර්. ජයවර්ධන මහත්මයා 1977. එතුමා මොකද කියන්නේ? මම ධාන්‍ය රාත්තල් 8ක් නොමිල දෙනවා කියලා. ඒක තමයි සැබෑ තත්ත්වය. ඊට පස්සේ ඒ UNP ආණ්ඩුව 94 පරදින්නේ බණ්ඩාර. මේ වගේ තිබිච්ච තැනක මහා විශාල වෙහෙසක් කරලා තමයි මේ නිෂ්පාදනය මෙතෙන්ට ගෙනාවේ. සහල් විතරක් අරගෙන මම උදාහරණ කියන්නේ. මේ මොහොතේත් අපිට තියෙන අභියෝගය තමයි සහල් වැඩි වෙන ජනගහනයට ඒගොල්ලෝගේ බඩගින්න නැති කරන එක. දැන් මේ විදිහට ගියොත් ලෝකේ තත්ත්වය අරගෙන බැලුවොත් එහෙම අපිට 2050 වෙනකොට අනිවාර්යයෙන්ම මේ අද තියෙන සහල් නිෂ්පාදනය අද තියෙන ආහාර නිෂ්පාදනය දෙගුණ කරන්න වෙනවමයි. 2050 වෙනකොට මේ නිෂ්පාදනය දෙගුණ කරන්න වෙනවා. මේක අපිට තියෙන විශාල අභියෝගයක්. සහල් සඳහා අපේ රටේ තියෙන ඉල්ලුම සාමාන්‍යයෙන් වාර්ෂිකව 100%.1කින් වැඩි වෙනවා. ඒක අපි හොයාගෙන යන්න ඕන. හැබැයි දැන් අපි මේ නිෂ්පාදනය කරන්නේ කොහොමද? අපිට සම්පත් වැඩි වෙනවද? අපිට ඉඩම් වැඩි වෙනවද? නැහැනේ. අපේ රටේ සහල් නිෂ්පාදනය සඳහා හෙක්ටයාර් ලක්ෂ 8යි තියෙන්නේ. ඕක වැඩි වෙන්නේ නැහැ. ඕක තුල ඉඳගෙන තමයි අපි අර වැඩි
මේ හෙක්ටයාරයකට ගන්න ටන්ස් ප්‍රමාණය හෙක්ටයාරයට ගන්න නිෂ්පාදනය වැඩි කරන්න ඕන. මේක අභියෝගයක්. පැහැදිලි අභියෝගයක් මේක. ඒ එක අනිත් පැත්තෙන් දැන් අපි කෘෂිකර්මය ගැන කතා කරනකොට අපි කෘෂිකර්මය පටන් ගත්තේ අර එක F එකක් තියාගෙන. agriculture for food. අද කොහොමද? at least 5 අද F5ක් සඳහා අපි කෘෂිකර්මය කරනවා. අපි අද කෘෂිකර්මය කරන ෆුඩ් සඳහා. අද අපි කෘෂිකර්මය කරන ෆීඩ් සඳහා. සත්තුන්ගේ ආහාර සඳහා. අද අපි කෘෂිකර්මය කරන ෆයිබර් සඳහා. අද අපි කෘෂිකර්මය කරන ෆුවල් සඳහා අලුත් මේක අද බඩිරිඟු නිෂ්පාදනය මේ ඇමරිකාවේ බඩිරිඟු නිෂ්පාදනය අති විශාල ප්‍රමාණයක් යනවා බයෝෆුවල් සඳහා. ෆුවල් ඊට පස්සේ අනිත් පැත්තෙන් ෆ්ලොරිකල්චර් මල් නිෂ්පාදනය ෆොරෙස්ට් වල යන්නේ මේ ඔක්කොම අලුතෙන් F එකතු වෙගෙන යනවා. මේ එකතු වුණා කියලා අලුතෙන් F එකතු වුණා කියලා අලුතෙන් කෘෂිකර්මයේ මේ අලුත් වින්ඩෝස් ඕපන් වුණා කියලා අපිට ලැබෙන ඉඩම් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ඒක අඩු වෙනවා. ඒක එන්නෙම අඩු වෙනවා. එතකොට අපිට වෙනවා වෙන ක්‍රම වලින් මේ නිෂ්පාදනය වැඩි කරන්න. මේක අභියෝගයක්. අපේ රටේ සහල්ව මම විශ්වාස කරා වගේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ මොහොතේ තියෙන ලොකුම අභියෝගය තමයි අපිට ඒකීය භූමි ප්‍රමාණයකින්. ඒකීය භූමි ප්‍රමාණයකින් වැඩිම අස්වැන්නක් ගන්න එක. ඒක අපිට අභියෝගයක්. අපි මේ අභියෝගය බාර අරගෙන තමයි මේ ක්‍රියාවලිය නිරලා ඉන්නේ. අනිත් පැත්තෙන් දැන් මම හිතන්නේ අපේ ලයිනල් වීරපොන් මෙතුමා විස්තර කරා වගේ අපි තාම නරක තැනක ඉන්නේ මේ අපි හයිලි තාම වැඩි විදියට මේ රසායනික ද්‍රව්‍ය මත යැපෙනවා. උදාහරණයක් 1965 ගන්නකොට හෙක්ටයාරයකට අපි යූරියා දැම්මේ කිලෝ 4යි. අද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ මොහොතේ ලොග් වෙලා බලන්න නිර්දේශීය හෙක්ටයාරයකට යූරියා කිලෝග්‍රෑම් 225යි. කොච්චර අපි මේ මතර ගිහිල්ලාද? කොච්චර අපි ඩිපෙන්ඩ් වෙනවද මේ මත? ඒක එක ප්‍රශ්නයක් අපිට. අනිත් පැත්තෙන් තව අභියෝගයක් තමයි අද නිකමට හිතලා බලන්න රෙඩ් ලේඩි බීජ අපිට ගෙන්නවන්න බැර නම් බැංකොක් අපිට තහනම් කරොත් අපේ රටේ පැපොල් කර්මාන්තේ මොකද වෙන්නේ? අපි ඉතා විශාල විදිහට මේ මොහොත වෙනකොට පිට රට මත යැපෙනවා බීජ සහ රෝපණ ද්‍රව්‍ය. ඒක අපිට ප්‍රශ්නයක්. අනිත් පැත්තෙන් අපේ රටේ නිෂ්පාදන වීම. අපේ රටේ නිෂ්පාදන කෘෂිකර්මය හා සම්බන්ධ නිෂ්පාදන වීම ඉතාම වැඩි. ගොඩක් ඒවා මේක 55%ක් විතරම යන්නේ ඇත්තටම ලේබර් කොස්ට් එක. මේක ඉතාම වැඩි. මේකට හේතුව අපේ යාන්ත්‍රීකරණය ඉතාම අඩු වෙලා තියෙනවා. මේක තව සාධක තව හේතු තියෙනවා. කොහොම හරි අපේ නිෂ්පාදනය වැඩි. නිෂ්පාදන වියදම වැඩි. ඒ නිසා අන්තිමට ෆයිනල් කොස්ට් එකට ගැට වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් තව අපිට නායිකා අවශ්‍යයි. ඉතින් මෙතන ඒක ස්ටාර්ට් අරුණු එකක් සඳහන් කරා. එකක් තමයි මේ වැඩි ජනගහනකට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක ආචාර්ය වීරකොන් මහත්මයා ප්‍රකාශ කරපු විදිහට ගොවිතැන කිරීම අවශ්‍යයි ජනතාවගේ සෞඛ්‍යමය පැත්ත සහ බලාපොරොත්තු. එතකොට මොකක්ද ඔබ යෝජනා කරන්නේ? උත්පාදනය වැඩි කර ගැනීම සහ පියසර බව අතර මොකක්ද අපි තෝරාගත යුතු මාවත? හොඳම ප්‍රශ්නයක් ඒක තමයි මම හිතන්නේ මේ අද කතා වෙන මාතෘකාව ආහාර සම්බන්ධයෙන් ගත්තට පස්සේ මට තේරෙන මම ඉස්සෙල්ලම කිව්වා මට කෘෂිකර්මය සම්බන්ධයෙන් ලොකු දැනීමක් නැහැ කියලා. මට තේරෙන විදිහට අපි හිටියේ මීට වසර 100කට කලින් අපි හිටියේ ඔය දැන් අපි යන්න ඕන කියන කෘෂිකර්මය තමයි කියලා මට හිතෙන්නේ. අපි දැන් ඔය යන්න ඕන කියන කෘෂිකර්මය කියන දැන් තමයි මම හිතන්නේ. ඒ කියන්නේ අපි 1900 වෙනකොට අපේ රටේ සුද්ධ පාලනය කරන කාලය වෙනකොට මං හිතන්නේ අපි හිටියේ එතෙන්ට. අපි යන්න හදන්නේ නැවතත් එතෙන්ට කියලා මට නම් දැනෙන්නේ. මොකද ඔය කියන අපේ රටේ තිබෙන ස්වභාවික කෘෂිකර්මයක්. අපේ රටේ ඕන තරම් සාධක තියෙනවා අපේ රටේ පැරණි කෘෂිකර්මයේ රසායනික පවර් භාවිතා නොකර කියන්න. සහ අපේ දේශීය ප්‍රභේද භාවිතා කර කියන්න. අපේම තිබෙන සම්පත් අපි භාවිතා කර කියන්න. එහෙම නිෂ්පාදනයක් තමයි අපිට තිබුණේ. එතකොට අපි නිදහස ලබනකොට අපිට 136 නම් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් රටේ සහ නිෂ්පාදනයෙන් ඒක බැරි බව තේරුම් අරගෙන තමයි අපි නවතැනකට ගියේ. එතකොට නවතැන වෙනස් කරගන්නව ඇරෙන්න නවතැනේ ප්‍රශ්න තියෙනවා. ඇත්තටම දැන් මම කියවනේ ආචාර්ය ලයිනල් වීරකුන් මහත්මයා මම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලට පිළිතුර ආපු වසර 100කින් පිටිපස්සට යනවා කියන එක නෙමෙයි කියන තැනයි මම ඉන්නේ. අපි මේ ගැන ඉස්සරහට කතා කරන ආලික මම ඉන්නේ මගේ ප්‍රවේශය යන්නේ එකක් තියෙන්නේ. බොහොමත්ම මම ඊළඟට කියන්න කැමති ආචාර්ය වර්ෂ නන්දික මහත්මියගේ
දැන් මේ විදිහට අභියෝග සම්බන්ධයෙන් කතා කරද්දී අපි සාම්ප්‍රදායික කෘෂිකර්මයේ වර්තමානයේ ඉන්නේ මේකෙන් බැහැර විය නොහැකිද අපිට මහාචාර්යතුමා කිව්වා වගේ අපිට බැරිද සාම්ප්‍රදායික කෘෂිකර්මයෙන් බැහැර වෙලා මේ ගැටලු විසඳාගෙන ඉදිරියට යන්න. බොහොම ස්තුතියි නාලිකා ඒ ප්‍රශ්නය යොමු කරාට මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ සඳහා ආරාධනා කරාට මේකට සම්බන්ධ වන්න. මම හිතනවා කට්ටියට මාව පැහැදිලිව ඇහෙනවා ඇති කියලා. ඔව් ඇහෙනවා. මම හිතන්නේ කලින් කතා කරපු ආචාර්යවරු දෙදෙනාම සඳහන් කරපු දෙයක් තමයි මේ කෘෂිකර්මාන්තයේ තියෙන ඵලදායීතාවයේ වැදගත්කම ඒ වගේම දැනට අපි පොහොර භාවිතා කිරීම සහ එහෙම පොහොර භාවිතා කිරීමේ නිවැරදිව කිරීමේ වැදගත්කම් වගේ දේවල් පොඩ්ඩක් ඒ කතාවල කියවුණා. අපි කෘෂිකාර්මික පද්ධතියක් හිතුවොත් කෘෂිකාර්මික පද්ධතියක් කියන්නේ අපි මුලින්ම දැනගන්න ඕනේ මේ පද්ධතියේ විවිධ කොටස් කරුවන් ඉන්නවා. ඒවා අතර ඉතාමත් අධික විදිහට අන්තර්ක්‍රියා සිද්ධ වෙනවා. ඒ වගේම තමයි කෘෂිකර්ම පද්ධතියක් අපි කියනවා විවෘතයි. විවෘතයි කියලා කියන්නේ උදාහරණයක් විදිහට පෝෂක ගත්තොත් පෝෂක මේ පද්ධතිය තුලින් අපි ඉවතට ගන්නවා අස්වැන්න විදිහට. ඒතර පාංශ විද්‍යාත්මකව මේක සැලකලා බැලුවොත් පෝෂක චක්‍රය මෙතනදී විවෘතයි. පෝෂක ටිකක් අපි වෙන කර ගන්නවා අස්වැන්නත් සමග. එම නිසා පෝෂක යෙදීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඉතින් අර කෘෂිකර්මයේ විකාශනයත් එක්ක 1900 ගණන් වලින් ඉඳන් මේ දක්වා අපි විවිධ ප්‍රභේද හඳුන්වලා දීලා තියෙනවා. අපි ඵලදායීතාවය උපරිම කරගන්න විවිධ ක්‍රමවේද හඳුන්වලා දීලා තියෙනවා. ඒතර ඵලදායීතාවය උපරිම කරගන්න ක්‍රමවේද හඳුන්වලා දෙනවා කියන්නේ අපි එක භූමි ප්‍රමාණයකින් ඉවත් කරගන්න අස්වැන්න වැඩි කරගෙන තියෙනවා. ඒ හා සමග ඉවත් වෙන පෝෂක ප්‍රමාණයත් ඒ කියන්නේ වැඩි කරගෙන තියෙනවා. ඒ නිසා තමයි මේ පොහොර යෙදීමේ අවශ්‍යතාවය දිගින් දිගටම දැන් මතුවෙමින් තියෙන්නේ. ඉතින් ඇත්තටම අර කෘෂිකර්මයේ අපි මේ දක්වා ආපු ගමනේදී අපි පොහොර භාවිතය මත ඉතාමත් ගැඹුරු ලෙස යැපෙන්නන් බවට පත් වෙලා තියෙනවා. ඒක කිරීමට සිද්ධ වෙලා තියෙන මොකද ඒක අපි තියරිටිකලි බැලුවොත් ඒක එහෙම වෙනවා. ඒකෙන් අපිට ගැලවීමක් නැහැ. මොකද අපි පද්ධතිය විවෘත නිසා අපි දෙයක් ඉවත් කරනවා නම් අනිවාර්යෙන් දෙයක් ඒ සඳහා එකතු කිරීමට සිද්ධ වෙනවා. නමුත් මේ තියෙන යොදන පොහොර වර්ග මොනවද අපිට ඒ පොහොර වලින් එක තියෙන අනිටු විපාක තියෙනවද සුබදායක තත්ත්වයන් තියෙනවද කියන එක ඉතා ගැඹුරින් අපි හිතලා බලන්න ඕනේ. මට යොමු කර ප්‍රශ්නේ තිබෙන්නේ අපිට විකල්ප තියනවාද කියලා. ඉතින් ඇත්තටම විකල්ප තියෙනවා. අපි ලෝකේම තියෙන කෘෂිකර්මික පද්ධති සලකලා බලපුවම මේ අපි පොහොර භාවිතා කිරීම ගැන විතරක් හිතුවොත් කොහොමද අපි පෝෂක මේ සිස්ටම් එක ඇතුලේ මැනේජ් කරන්නේ? එහෙම නැත්නම් කළමනාකරණය කරන්නේ කියන කෑල්ල විතරක් හිතුවොත් කෘෂිකර්ම පද්ධතිය අපිට අඳුර ගන්න පුළුවන්. කාබනික කෘෂිකර්ම පද්ධති තියෙනවා. ඊට පස්සේ සමෝදායන කෘෂිකර්ම පද්ධති ඒ වගේම පරිසර හිතකාමී පද්ධති කියලා දැන් අලුත් සංකල්පයක් බිහි වෙමින් තියෙනවා. අපි කියන ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ෆාමින් කියලා. ඉතින් මේ විදිහට වෙනස් වෙන්නේ එකිනෙකට අර අපි පෝෂක කළමනාකරණය කරන්නේ යොදා ගන්න මූලධර්ම සහ අමුද්‍රව්‍ය මොනවද කියන එකත් එක්ක. ඒතර පෝෂක කළමනාකරණයේදී අපි විකල්ප විදිහට අපිට තියෙනවා උදාහරණයකට ගන්න කාබනික පොහොර වර්ග තියෙනවා. ඉතා විශාල ප්‍රමාණයක් ඉතා විශාල විවිධත්වයකින් කාබනික පොහොර වර්ග තියෙනවා. රසායනික පොහොර ගත්තමත් එතනත් විවිධත්වය ඉතාම විශාලයි. ලංකාව ඇතුලේ අපිට ලොකු විවිධත්වයක් දකින්න නැති වුණත් ලෝකයේ සෑහෙන දුර ගිහින් තියෙනවා රසායනික පොහොරවල කාර්යක්ෂමතාව වැඩි කරන්න. අපි කියනවා slow release fertilizers, high fourth generation fertilizers මෙහෙම කියලා අපි නම් කරන්නේ ඒ විවිධ රසායනික පොහොර වර්ග තියෙනවා දියුණු කරන ලද පෝෂක ප්‍රමාණය ඉතා දැන් තිබෙන සාම්ප්‍රදායික රසායනික පොහොර වලට වඩා හොඳින් ශාකයකට ලබා දෙන්න පාරිසරික හානි අවම කර ගැනීමට හැකි රසායනික පොහොර ද්‍රව්‍යයක් තියෙනවා. ඊට අමතරව තව තිබෙනවා ජෛව පොහොර. ජෛව පොහොර සමහරව කාබනික පොහොර යටතේ කතා කරනවා. නමුත් එය වෙනමත් සලකා බැලිය හැකි. මොකද කාබනික ගොවිතැනට විතරක් නෙවෙයි කාබනික පොහොරක් ලෙසම පමණක් නෙවෙයි ජෛව පොහොර වෙනම කාණ්ඩයක් විදිහට තමයි මම දකින්නේ. ඉතින් ජෛව පොහොර කියලා කියන්නේ සුදු ජීවි මූලාශ්‍රයන් එකතු කරගෙන හදන පොහොර වර්ගයක්. ඊට අමතරව ලික්විඩ් ෆර්ටිලයිසර්ස් තියෙනවා. ඒ කියන්නේ
ද්‍රාවණ මේ විදිහට දමනේවා. නමුත් ඒ කියන්නේ මම මෙතන පෙන්නන්න යන්නේ අපිට ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. විකල්ප ගොඩක් තියෙනවා පෝෂක සම්භවයන්ගේ. නමුත් මේවෙන් අපි මොනවද එකතු කරගන්නේ මොන දේවල්ද අපි තෝරගන්නේ කියන එක තීරණය වෙන සාධක රසක් තියෙනවා. ඒ සාධක අතර මම කියන්න කැමති එකක් තමයි අපි හිතලා බලන්න ඕනේ අපේ තියෙන කෘෂිකර්ම පද්ධතීන් වල තියෙන විවිධත්වය. අපිට වී වගාව සඳහා අපි තෝරගන්න පැකේජයේ තෝරගන්න පෝෂක ලබා දෙන්න තෝරගන්න පැකේජයේ තියෙන දේ අපිට තේ වගාව සඳහා යොදන්න බෑ. තේ වගාව සඳහා ඒක 100%ක් සුදුසු වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ වී වගාවට යොදන දේ එළවලු වගාවට හරියටම හරියන්නේ නැති වෙන්න පුළුවන්. මේට ප්‍රධාන හේතු විදිහට මේ පෝෂකය ලබා දෙන්න තියෙන හැකියාව පමණක් නෙවෙයි පොහොරේ. මේ හා සම්බන්ධ කළමනාකරණය හා සම්බන්ධ කරුණු රැසක් තියෙනවා අපි සිතා බැලිය යුතු. දැන් උදාහරණයකට හිතන්න අපි හෙක්ටයාර ගානක වී වවල තියෙනවා වී වගාවට පොහොර යෙදීම කරන ආකාරය. ඒ ක්‍රමයට අපිට පුළුවන් ද තේ වගාවක ගිහිලා පොහොර යොදන්න. ඒ ක්‍රමයට පුළුවන් ද අපිට කෙසෙල් වගාවකදී යොදන්න. අන්න ඒ කියන්නේ එතනදී අපි හිතලා බලන්න ඕනේ මේ එක එක අදාළ පද්ධතියට විශේෂිත වූ කරුණු මොනවද? ඒ කරුණුත් එක්ක අපිට තෝරගන්න පුළුවන් අපි තෝරාගත යුතු විකල්පය මොකක්ද කියන එක. ඒ වගේම තමයි අපි වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන තව දෙයක් කලින් ප්‍රොෆෙසර් අරුණ කුමාර කතා කරනකොට කියපු එක දෙයක් තමයි මේ අපි 1900 ඉඳලා මේ දක්වා ආපු ගමනේදී තව වෙනස් වෙච්ච ගෙනත් තියෙනවා. ඉතින් අපි මේ කෘෂිකර්මයේ තියෙන ගැටලු නිසා ඒ ආහාර නිෂ්පාදනය අඩු වුණොත් එය ඊටාම තදබල ලෙස බලපාන මුළු රටටම. ඉතින් ඒ නිසා තීන්දුව తీරන ගැනීමේදී මම හිතන්නේ විකල්ප සෙවීමේදී මේ කෘෂිකර්ම පද්ධතිය අතර තියෙන විවිධත්වය ඒවයි තියෙන අන්තර්ක්‍රියා ගැන හොඳ අවබෝධයක් මේ හැම දෙයක්ම තිබිය යුතුයි. ඒවා සලකලා බලලා තමයි නිර්දේශ නිකුත් කරන්න පුළුවන්. බොහොමත්ම ස්තුතියි ආචාර්යතුමියනි ඔබගේ පැහැදිලි කිරීම ඉතාම අවශ්‍යයි මේ මොහොතට. මොකද මේ වෙනකොට අපි මේ සාකච්ඡාවේ තේරුම් අරන් ඉන්නවා තිරසර කෘෂිකර්මායතයක තියෙන අවශ්‍යතාවය. ඒ වගේම අනිත් පැත්තෙන් අපේට නිෂ්පාදනය කළ යුතු ප්‍රමාණය එහෙම නැත්නම් ඒ සඳහා ඇති ඉල්ලුමේ අඩුවීමක් මිසක් වැඩිවීමක් මිසක් අඩුවීමක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. වැඩි වෙන ජනගහනයත් අවශ්‍යතාවයල් එක්ක අපිට නිෂ්පාදනයේ වැඩි කිරීමේ අවශ්‍යතාවය තමයි තියෙන්නේ. එතකොට මේ දෙක අතර අපිට සමබරතාවයක් පවත්වා ගත යුතුයි. එතකොට වර්ෂි මහත්මිය පැහැදිලිව ප්‍රකාශ කළා වගේ මෙහි කළමනාකරණය පිළිබඳව තමයි අපි තාක්ෂණික වශයෙන් සලකා බැලිය යුතුයි. එය ඇත්තටම තාක්ෂණිකමය එහෙම නැත්නම් විද්‍යාත්මකව ගත යුතු තීරණයක්. මේ කළමනාකරණය පෝෂණ කළමනාකරණය මොකද අපිට අවශ්‍ය අස්වැන්න ලබා ගන්න නම් ඒ අවශ්‍ය පාරිසරික කළමනාකරණය අවශ්‍යයි. ඔබතුමියගේ ඉතාමත් සමබර පැහැදිලි කිරීමට මම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. මම දැන් යොමු වෙන්න කැමති මේ ඉදිරිපත් වී තිබෙන කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් එහි අරමුණ මම විශ්වාස කරනවා ඉතාමත් සාධනීයයි කියලා. එහි ප්‍රවේශය සම්බන්ධයෙන් යම් කිසි තාක්ෂණික ගැටලු පවතිනවද? මම ඇත්තටම මම මේ ප්‍රශ්නේ යොමු කරන්න කැමති වර්ෂි මහත්මියටත් මහාචාර්ය අරුණ කුමාර මහත්මයාටත් දෙන්නටම ඔවුන්ගේ අදහස් දැනගන්න කැමති. තාක්ෂණික වශයෙන් මෙම පත්‍රිකාවේ යම් කිසි ගැටලු පවතිනවද? වර්ෂි මහත්මිය? ඔව් මම හිතන්නේ කෙටියෙන් උත්තරයක් දුන්නොත් තාක්ෂණික වශයෙන් ගැටලු තියෙනවද? ඔව්. ඇයි මම එහෙම කියන්නේ? ප්‍රධාන හේතුවක් තමයි දැන් මේ අපි එකපාරම ඒ කැබිනට් පත්‍රිකාවේ යෝජනා විශාල ප්‍රමාණයක් තියෙනවා කෘෂිකර්මය හා සම්බන්ධ. එයින් 70%ක්ම ඉතාමත්ම හොඳ යෝජනා.
නමුත් මේ පොහොර භාවිතය හා සම්බන්ධව තියෙන යෝජනාවට තමයි මම එකඟ වෙන්නේ නැත්තේ. මොකද එතන තියෙන්නේ අපි මේ කියන abrupt change එකක්. හදිසියේ එකවර අපි තීරණය කරනවා අපි කාබනික පොහොර රසායනික පොහොර ගෙන්වීම තහනම් කරනවා කියලා. එතනදී අපි පැහැදිලිව කියන්නේ කාබනික පොහොර ගෙන්වනවද නැද්ද මොකුත් නැහැ. රසායනික පොහොර ගෙන්වීම නවත්තනවා කියන තැන තමයි ඒකේ තියෙන්නේ. එතනදී එහෙම කැබිනට් පත්‍රිකාවක් එනකොට වෙන රටක නම් එහෙම කැබිනට් පත්‍රිකාවක් එන්න කලින් ඒ සඳහා ඉතා විශාල අධ්‍යයනයන් සිදු කරනවා. විද්‍යාත්මක අධ්‍යයනයක්. නමුත් අපේ මම දකින්නේ නැහැ එහෙම අධ්‍යයනයක් සිදු වුණා කියලා. මොකද ඒ කැබිනට් පත්‍රිකාවේ අදාළ කොටස කියෙව්වොත් මේක ක්‍රිටිසයිස් කරනවා කියලා හිතන්න එපා. නමුත් 11 වසරේ ළමයෙක්ගේ රචනාවක් ලිව්වා වගේ කියලා තමයි මම පර්සනලි හිතන්නේ. මොකද එතන මේ ඉතා හොඳ විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීමක් නැහැ. ඇයි අපි ඒ තීරණයට ආවේ කියන දෙයට. ඒක ප්‍රධාන අඩුපාඩුවක් විදිහට මම දකිනවා. මොකද උදාහරණයකට අපි feasibility options තියෙනවා. මොනවද අපිට තියෙන විකල්ප පොහොර ලංකාව ඇතුලේ. ඒ විදිහට අපි ඊට පස්සේ අපේ වගා වපරිසරිය කොච්චරක්ද එක අර මම කලින් කිව්වත් ඒ වගාවට යොදන දේ වී වගාවට කියන්න බෑ අපිට. එහෙමනම් ඒ විදිහට එක මේ ප්‍රධාන භෝගවල අපි අවශ්‍යතාවයන් හරියට අඳුනාගෙන තියෙනවද? උදාහරණයකට දැන් කෙසෙල් වගාව වගේ දෙයකදී අපි කම්පෝස්ට් වගේ භාවිතා කිරීම හොඳ. නමුත් ඉතා වැඩි ප්‍රමාණවලින් පසට එකතු කිරීමේදී අවදානමක් තියෙනවා මේ පලිබෝධ හානිය සඳහා සහ ලෙඩ රෝග සඳහා. ඉතින් ඒ වගේ අපි ඒක කියන්නේ යුනයිටඩ් නේෂන්ස් එක්සත් ජාතීන්ගේ ඔය කාබනික කෘෂි කර්මාන්තයට තියෙන නිර්දේශවලත් ඒගොල්ලන් කියලා තියෙනවා කෙසෙල් වගාව වගේ දෙයකදී කාබනික පොහොර භාවිතා කරන්න ඕනේ soil amendment එකක්. එහෙම නැත්නම් පස සරු බව වැඩි කරන්න පුළුවන් ක්‍රමෝපායක් විදිහට මිසක් පෝෂක ලබා දීමේ දෙයක් විදිහට නොමේ කියලා. ඉතින් ඒ විදිහට එක අපි කතා කරන එක භෝග හා සම්බන්ධව තියෙන ගැටලු තියෙනවා. ඉතින් මේ කිසි දෙයක් බලලා නැතුව එකපාර මුළු රටටම ඔක්කොම භෝගවලට සරියන විදිහට තීරණයක් ගැනීම ඒක ඉතාම අවදානමක දැමීමක්. අනිත් උදාහරණය තමයි අපි ෆ්ලොරිකල්චර් නැත්නම් අපි මල් වගාව. දැනට අපි ලොකුවට කියන්නේ අපි ඒවා අපනයනය කරලා අපි ආදායම් ලබනවා තමයි තේ සහ මල් වගේ කියන්නේ. ඉතින් මේ දේවල් වලදී අපිට ගොඩක් ලිමිටේෂන්ස් තියෙනවා. අපිට ලික්විඩ් ෆර්ටිලයිසර්ස් දාන්න බෑ රෙසිඩියු ප්‍රශ්න නිසා. ඒව පිට රටවල් වලදී ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ඒව නිසා අපිට තියෙන මේ විකල්ප හරි අඩුයි සමහර භෝගවල. ඉතින් එකපාර ඔක්කොම භෝගවලට බලපාන විදිහට මෙහෙම තීරණයක් ගැනීම ඉතාමත්ම ඇත්තට මේක රිස්ක් එකක් ලොකු රටට. ප්‍රධාන විදිහට ගත්තොත් මේකෙන් වෙන්න පුළුවන් දේවල් කීපයක් මම කියන්නම්. එකක් තමයි කාබනික පොහොර දැමීම හොඳයි. මම ශුද්ධ ජීව විද්‍යාව පිළිබඳව තියෙන මගේ දැනුමත් එක්ක ඒ සඳහා තියෙන විශේෂත්වයත් එක්ක මම පර්සනලි මම කියන දෙයක් තමයි අපි කාබනික පොහොර දැමිය යුතුයි. නමුත් 100% කාබනික කියලා මුළු රටම එකපාර අපිට ඒ කියන පොහොර අපිට කාබනික පොහොර පමණක් යොදලා දැන් තියෙන ඵලදායීතාවය ගන්න බෑ කියන එක 100% මට විශ්වාසයි. මොකද ඒ සඳහා ඕන තරම් අපිට පරීක්ෂණ දක්ව තියෙනවා ලෝකෙ පුරාම මේ කියන ඵලදායීතාවය අපේ දැනට තියෙන කෘෂිකාර්මික පද්ධතිය තුලින් ගන්න බෑ. මොකද අපේ කෘෂිකාර්මික පද්ධතියේ තියෙන පස ගත්තොත් 150කට වඩා ස්ථානවල පස දැනටමත් හායනයට ලක් වෙලා ඉවරයි. හායනයට ලක් වූ පසකට කාබනික පොහොර එක්වරක් දමලා අපිට දැන් තියෙන ඵලදායීතාවය ගන්න බෑ. කාබනික පොහොර පමණක් දමලා. මේක ක්‍රමානුකූලව යන්න ඕන ගමනක්. පෝෂක විවිධ වර්ග එකතු කරගෙන ක්‍රමානුකූලව හොඳට තත්ත්ව වාර්තා සැලකීමෙන් ඉස්සරහට යන්න ඕන ගමන. ඵලදායීතාවය එකපාර අඩු වුණාම අනිවාර්යෙන් අපිට ආහාර ආනයනය කරන්න වෙනවා. අපේ අපනයන කෘෂි කර්මාන්තයට ලොකු බලපෑමක් එල්ල වෙනවා. ඒ වගේම තමයි අපිට අවශ්‍ය දේ නැති කමෙන් අපිට බ්ලැක් මාකට් එකක් හැදෙන්න පුළුවන්. දැන් උදාහරණයකට හිතන්න අපි එකපාර ග්ලයිෆොසේට් තහනම් කරා.
මම වගකීමෙන් කියන්නේ දැනට ගිහිල්ලා බැලුවොත් ප්‍රධාන වගා කරන ප්‍රදේශවල ග්ලයිෆොසේට් ගන්න නැද්ද කියලා ග්ලයිෆොසේට් තියෙනවා. මොකද හොරපාරෙන් එන ග්ලයිෆොසේට් රටේ තියෙනවා විකුණන්න. ගොවි මහත්තුරු එහෙම නැත්නම් බොහොම මේ අලුත් ක්‍රම හොයා ගන්න. සමහරට මේ අලුත් ක්‍රම ගැන අපිට කිසි අවබෝධිකුත් නැහැ ඒගොල්ලන් කරන දේ. මොකද ඒගොල්ලන් තමයි දැවෙන ප්‍රශ්නයක ඉන්නේ. අර කලින් අන්න කුමාර කිව්වා අපි ගොවි මහත්තුරු ගැන අපි බලන්නේ නැහැ. අපි ඒගොල්ලන්ව මේ සාකච්ඡාවට අරගෙනත් නැහැ. ගොවි මහත්තුරු තමයි ප්‍රශ්නේ ඉන්නේ. ඒගොල්ලන් මොකක් හරි විකල්පයක් හොයා ගන්නවා අපි දුන්නේ නැත්තම්. ඉතින් ඒකනේ ඒගොල්ලන් අපි රෙකමෙන්ඩේෂන් එකේ කියලා තිබ්බට මික්ස් කරලා දාන්න එපා මේ පලිබෝධනාශක කියලා ඒගොල්ලන් එකට දාලා ගහනවා. මොකද ඒගොල්ලන්ගේ අත්දැකීම් එක්ක ඒගොල්ලන් හිතනවා ඒක හරි කියලා. ඉතින් ඒ වගේ ඒගොල්ලන්ගේ එන විකල්ප ඊටාම භයානක වෙන්න පුළුවන් සමහර විට. ඉතින් අපි નિયમિત ක්‍රියාමාර්ග නැතුව විකල්ප අඳුරගන්නේ නැතුව මෙහෙම ක්‍රියාවකට ගියොත් අපි දැන් ඉන්න තත්ත්වයෙන් අර කබලෙන් ලිපට වැටෙනා වගේ තත්ත්වයක් එන්න පුළුවන්. ඒ වගේම මම දැක්ක යොමු කරලා තියෙන ප්‍රශ්නයක් මේ අපි ආනයනය ගැන මේ ගොඩක් යැපෙනවා කියලා. ඇත්ත. අපි රසායනික පොහොර 99% පිටරටින් ගෙන්නන්නේ. ඒතර අපි රසායනික පොහොර නැව එනකම් බලන් ඉන්නවා. ඒ වගේම තමයි දැන් අපේ රටේ තියෙන කාබනික පොහොර නිෂ්පාදනය ගැන හිතලා කාබනික පොහොර අවශ්‍යතාවය සැලකුවාම කාබනික පොහොර නැවෙනුත් බලන් ඉන්න වෙනවා. ඒ අනිවාර්යයෙන්ම ડોક્ટર වාල්ෂි අර ස්තුතියි. බොහොම ස්තුතියි පැහැදිලි කිරීම. මේක තාක්ෂණික ගැටලුවක් බව ඉතාම පැහැදිලි. අපිට වෙනත් විවේචනයක් නැහැ. මෙහි ඇති තාක්ෂණික ගැටලු සම්බන්ධයෙන් තමයි අපි මේ සම්බන්ධයෙන් කතා කරමින් පවතින්නේ. මම මහාචාර්ය අරුණ කුමාර මහත්මයාගෙන් අහන්න කැමතියි තව දුරටත් මේ කැබිනට් ප්‍රකාශය එහෙම නැත්නම් මේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යෝජනාවලිය කියවා බැලීමේදී ඒ අදාළ වැඩපිළිවෙලේ තියෙන ප්‍රායෝගිකත්වය ගැන තමයි අපිට ගැටලුව තියෙන්නේ. නැත්නම් එහි අරමුණ හොඳයි. මේ ප්‍රායෝගිකත්වය ගැන සලකා බලද්දී ඔවුන් යෝජනා කරනවා මේ සම්පූර්ණයෙන් රසායනික පොහොර සහ වෙන කෘෂි රසායන නවත්තලා කාබනික කෘෂි කර්මාන්තයට යන්න ඒ හරහා අඩුවෙන අස්වැන්න සම්බන්ධයෙන්ුත් ඔවුන් යම්කිසි යෝජනාවක් ඉදිරිපත් කරනවා පොහොර ආනයනයට නොගොස් ඉතුරු වෙන මුදල ගොවියන්ට වන්දි වශයෙන් ලබා දෙන්න. එතකොට අපි දැන් මේ වෙන විට දන්නවා අස්වැන්නේ අඩුවීමක් පැහැදිලිවම දකින්න පුළුවන් වෙනවා ක්ෂණිකව කාබනික ගොවිතැනට යද්දී. එතකොට මොන විදිහේ වැඩපිළිවෙලක්ද මේ සම්බන්ධයෙන් ඔබ යෝජනා කරන්නේ සහ මේ අදාළ යෝජනාවලියේ තියෙන මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රායෝගිකත්වය ගැනත් පොඩ්ඩක් අපිව දැනුවත් කරන්න කියලා ඉල්ලා හිටිනවා. හරි මම මේ යෝජනාවලිය ගොඩක් අධ්‍යයන ලක් කරා. මේක පිටු 9ක කැබිනට් පත්‍රිකාවක්. මේක ඉතාම විස්තරාත්මකව සඳහන් කරලා තියෙනවා මේ සමහර කරුණු සම්බන්ධයෙන්. කියන්නේ අධික ලෙස පොහොර යෙදීම සහ එමගින් ඇතිවෙන බාධා ඇතිවෙච්ච තත්ත්ව රෝග ඇතිවෙච්ච ඒවා ජලාශ දූෂණය වෙච්ච ඒවා මේවා ගොඩාක් ඒවා සඳහන් වෙනවා. ඒකේ 4 වෙනි ඡේදයට යනවා. 4 වෙනි එකේ යොත් තමයි යෝජනා එන්නේ. මම යෝජනා ගැන ඇත්තට කතා කරන්න යන්නේ නැහැ. නමුත් ආචාර්ය වර්ෂී සඳහන් කරා වගේ මේකේ තියෙන තාක්ෂණික ගැටලු ගොඩක් තියෙනවා. මේක ඇත්තටම ඉතාම හොඳ පැත්තක් තියෙනවා. ඉතාම හොඳ පැත්තක් තියෙනවා. අපි මෙච්චර කතා කරපු ඒවා ඒ ගොඩක් ඒවා කතා වුණා. මට තියෙන ලොකුම තාක්ෂණික ගැටලුවක් තමයි දැන් මේකේ කතා කරන ආහාර නිෂ්පාදනය අඩු වුණොත් ආහාර නිෂ්පාදනය අඩු වුණොත් නැත්නම් ගොවින්ගේ නිෂ්පාදනය අඩු වුණොත් ගොවින්ට වන්දි ගෙවනවා කියලා. ඒක හරි. එතකොට අඩු වෙන නිෂ්පාදනය කොහෙන්ද හොයාගන්නේ? අපි හිතමු සහල් කියලා. සහල් කොහෙන්ද හොයාගන්නේ? ඒක ගැන මේ කැබිනට් පත්‍රිකාවේ කිසිම සඳහනක් නැහැ. එතකොට අර සුපුරුදු විදියට දැන් අපි සමහර දේවල් සම්බන්ධයෙන් දිගු කාලයක් තිස්සේ ඒ ආහාර ද්‍රව්‍ය ගෙන්නවනවනේ. උදාහරණයක් මම ගත්තොත් එහෙම සීනි අවශ්‍යතාවයෙන් අපේ රටේ 10% නිෂ්පාදනය කරනවා. 90%ක් අපි ගේනවා රුපියල් බිලියන 20ක් අවුරුද්දට වියදම් කරනවා. තෙල් edible oil අපේ රටේ 17% නිෂ්පාදනය කරනවා. 83%ක් අපි ගේනවා. රුපියල් බිලියන 37ක් වාර්ෂික වැය කරනවා. මේව දිගටම ගේනවා.
ඉතින් ඒ වගේ අප්‍රෝච් එකක්ද මේ කරන්න හදන්නේ අඩු වෙන දේ ගැන කියන්නේ අඩු වෙනවා කියනවා. අස්වැන්න අඩු වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ අස්වැන්නට මොකද්ද කරන්නේ? ඒක මේ ගොවින්ට වන්දි කියන එක වෙන පැත්තක් නේ. නමුත් අස්වැන්න තියෙන්න එපා. ඒ ගැන සඳහනක් නැහැ. ඒක ප්‍රශ්නයක්. දෙවෙනි එක තමයි මේක තියෙන මේ විශාල ප්‍රශ්නයක් තමයි මට තේරෙන විදිහට මේ වෙලාවේ මේ තියෙන අස්වැන්න පවත්වාගෙන යෑම නෙමෙයි ප්‍රශ්නේ වෙන්නේ. මේ අස්වැන්න අනිවාර්යයෙන්ම අපි කෘෂිකර්ම නියැලලා ඉන්න පිරිසක් විදියට මේ අස්වැන්න අනිවාර්යෙන් වැඩි කරන්න ඕන. 2050 වෙනකොට අපි ආහාර නිෂ්පාදනය දෙගුණ කරන්න ඕන. වාර්ෂිකව සාමාන්‍යයෙන් සහ නිෂ්පාදනය 1.1%කින් වැඩි කරන්න ඕන. ඒ ගැන සඳහනක්වත් මේකේ නැහැ. කිසිම සඳහනක් කොහොමද වැඩි කරන්න කියලා කිසිම සඳහනක් නැහැ. අනිත් පැත්තෙන් කතා වෙනවා මේ ලොකු ගැටලුවක් තියෙනවා 2019 වර්ෂය ගත්තොත් මේ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙනවා. 2019 ගත්තොත් එමේ US ඩොලර්ස් මිලියන් 221ක් වියදම් කළ තියෙන පොහොර ආනයනය කරන්න. ඉදිරියට ඒක US ඩොලර්ස් 300 නැත්නම් 400 දක්වා වැඩි වෙන්න පුළුවන් ලෝක තත්ත්වය අනුව කියලා. එතකොට අපිට වැරදිලාවත් අපිට මේ කැබිනට් පත්‍රිකාවේ අවස්ථා කිහිපයක සඳහන් වූ ආහාර නිෂ්පාදනය අඩු වෙනවා කියලා. ඒ අඩු වෙනකොට ඒව ගෙන්නනකොට පිටරටින්. එතකොට විදේශ විනිමය වැය වෙන්නේ නැත්. එතකොට අපිට හිතන්න වෙන්නේ සාමාන්‍යයෙන් අමුද්‍රව්‍ය ගෙන්වන විදේශ විනිමයද නැත්නම් අවසාන නිෂ්පාදනය ගෙන්වනකොට යන වියදමද වැඩි වෙන්නේ? මේ ගැන සඳහනක් නැහැ. අනිත් පැත්තෙන් වස විස නිසා තමයි මේ කැබිනට් පත්‍රිකාව ගේන්නේ. මොකද නිරෝගී ජනතාවක් බිහි කරන්න ඉතාම හොඳ ඉතාම උතුම් මේ පරමාර්ථයක්. එතකොට විදේශීය රටවලින් ගෙන්වන කාබනික නිෂ්පාදනද? ඒවා කොහේ හරි මේ දැනට ගේනේම එහෙම නිෂ්පාදනය කරලා තියෙන. දැන් අපි දැක්කනේ පහුගිය කාලේ මේ ප්‍රමිති ආයතනයේ මහත්මිය කතා කරපු හැටි. එතුමිය කතා කරේ දේශීය නිෂ්පාදන ගැන නෙමෙයිනේ. එතුමිය කිව්වේ මට මේ හෙලි කරන්න බෑ කියලා කිව්වේ දේශීය නිෂ්පාදන ගැන නෙමෙයිනේ. ඒ ප්‍රශ්නේ තියෙනවා. ඊළඟට අර වර්ෂි කිව්වා වගේ මේ නිෂ්පාදනය අනිවාර්යෙන් අඩු වෙනවා. නිෂ්පාදනය අනිවාර්යෙන් අඩු වෙනවා. හැබැයි මේකේ තියෙනවා 2.6 මේ කැබිනට් පත්‍රිකාවේ 2.6 කියන්නේ මේ දැනටමත් අධික ලෙස කෘෂිකර්ම මේ පොහොර භාවිතා කර ඇති නිසා ඉදිරි කන්නවලදී අස්වැන්නේ විශාල අඩුවීමක් අපේක්ෂා නොකරයි කියලා වෙනවා. අපේක්ෂා නොකරයි එහෙම අඩු වෙනවයි කියලා විශ්වාස කරන්නේ දැනුම නොදැනුවත්කම හන්ද කියලා තියෙනවා. ඒ වචන තියෙනවා. සහ මේ ඊට පස්සේ ඉතින් ආදායම අඩු වෙන රජෙන් ගෙවනවා කියලා තියෙනවා. හැබැයි අපි භාවිතා කරන්නේ මේ අස්වැන්න වැඩි කරේ දෙමුහුම් ප්‍රභේද භාවිතා කරලානේ. සමහර ක්ලෝන් භාවිතා කරලානේ. සමහර වෙරයිටිස් භාවිතා කරලානේ. ඒතකොට මේවා ගොඩනගලා තියෙන පොහොර භාවිතයේ ප්‍රධානම ඉලක්කයක් තියෙන පොහොර භාවිතයට පොහොර ප්‍රතිචාරය. සලකන්නේ මේ බ්‍රීඩ් කරලා තියෙන මේ හදලා තියෙන. ඒතකොට එකපාරට ඒවෙන් අයින් වෙනකොට අනිවාර්යෙන් අස්වැන්න අඩු වෙනවා. අපිට ඊට ඉස්සෙල්ලා හිතන්න තිබුණානේ අපිට මේ අපේ පොහොර භාවිතයට ඔරොත්තු දෙන නැත්නම් දේශීය එවැනි ප්‍රභේද ඇති කිරීම සම්බන්ධයෙන්. අනිත් පැත්තෙන් මේක දින ලොකු මේ දුර්වලතාවයක් තමයි කෙටි කාලීනව මේක සියලුම භෝග ගැන සලකන්නේ તો විශේෂයෙන් අවධානය යොමු කළ යුතු අවස්ථා මේ කෘෂිකර්මයේ මේ සමහර අංශ ටිකක් තියෙනවා. උදාහරණයක් කර වර්ෂ කිව්වා වගේ ෆ්ලොරිකල්චර් මල් නිෂ්පාදකයෝ. ඉතාම ඉක්මනින් කඩාගෙන වැටෙනවා මේ ක්ෂේත්‍රය. ඊට පස්සේ පොලිටනල්ස් නිෂ්පාදකයෝ. විකල්ප ඊට පස්සේ තේ වගාව. මේ වගේ ඒවට ක්ෂණිකව තේවල අපි දලු නිගන්නේ. තේවල අපි දලු ගන්න දලු කියන්නේ තාම වේගින් වර්ධනය වෙන එකනේ. වර්ධක කොටස නිගන්නේ බීජ නෙමෙයිනේ අපි ගන්නෙ. එතකොට ඒවට ක්ෂණිකව කෙටි කාලීන පිළිතුරු තියෙනවා. ඒව කිසිම යෝජනාවක් මේකේ නැහැ. අනිත් පැත්තෙන් මේ පොහොර සහනාධාරයක් දීපු රටක් 1962 ඉඳලා. ඒතර මම මතක හැට 1990 සහ 94 කාලේ හැරෙන්න දිගටම මේ සහනාධාරය ක්‍රියාත්මක වුණා. පොහොර නිකන් දීපු රටක පොහොර අඩුවට දීපු රටක එකපාරට පොහොර නතර කරනවා කියලා කියන්නේ ඒකේ තියෙන බැරෑරුම්කම මම දන්නේ. මම හිතන්නේ ඒක ඉතාම බරපතල කාරණයක් කියලා. ඇත්තටම මම ඒ වෙලාවේ ප්‍රශ්න මතු කරන ප්‍රධානම කාරණාවක් තමයි මේකට පක්ෂ පාර්ශවවලින් අධික පොහොර භාවිතය නිසා මේ වතුරට රසාගෙන යනවා ඒ වගේ අධික පොහොර භාවිතය සම්බන්ධයෙන් ඔවුන්ට දැඩි විවේචනයක් තියෙනවා. මමත් හිතනවා ඒක ඇත්තයි කියලා.
එහි කොටසක් නේද ඔබ ඔය විස්තර කරන්නේ මේ අධික පොහොර සහනාධාරදීම හරහා ගොවියන් වැඩියෙන් පොහොර භාවිතයට පෙළඹුණා කියන එකද ඔබ විස්තර කරන්නේ? ස්ථිරම මොකද අපේ රටේ දැන් අපේ තියෙන සංඛ්‍යා ලේඛන වලට අනුව සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට ටොන් 300ක් විතර භාවිත කරනවා. මේක ඉතාම ඉහළ ගයක්. ඉතාම ඉහළ ගයක්. ඉතින් ගොවීන්ට නිකන් දෙනකොට ගොවීන්ට මේක තේරෙන්නේ නැහැ. අර පස අපි කියන soil is the mother of plant කියලා කියන්නේ. චාකේක අම්මා තමයි පස කියලා කියන්නේ. ඉතින් අම්මා මැරෙනකොට දැන් මෙහෙම භාවිතා කළා අපේ පස මරලා තියෙන්නේ. අවුරුදු 60ක් තිස්සේ අපේ පස මරලා තියෙන්නේ. මේක ඇත්ත. මේක කිසිම සංගවන්න දෙයක් නැහැ. එතකොට නමුත් එහෙම කරන්න එකක් තමයි අර අනිත් පැත්තට මේ රාජ්‍ය ප්‍රතිපත්තියක් විදිහටම ආවා නිෂ්පාදනය වැඩි කරන්න. පුළුවන් හැම ක්‍රමයකින් නිෂ්පාදනය. ඒ කාලේ 60 දශකයේ 70 දශකයේ කොට ප්‍රධාන දේවුනේ බඩගින්න. එතකොට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් කරා. දැන් හැබැයි මේ බඩගින්න කියන එක නිවිලා තියෙනවා. දැන් බඩගින්න ආහාර නිෂ්පාදනය කරලා තියෙන දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලෙඩ. බඩගින්න නිවන්න භාවිතා කරපු ක්‍රමවේදය නිසා ඇති වෙච්ච නිසායයි උපකල්පනය කරන. නැත්නම් මම දැන් තරමින් නම් ලංකාවේ සහල් වල කිසිම ටොක්සික් එකක් නැහැ. ලංකාවේ සහල් වල කිසිම විදියක ටොක්සික් එකක් නැහැ මම දන්න තරමින්. මොකද එහෙම තියෙනවා නම් ලංකාව ලෝකේ සහල් පරිභෝජනය අතින් ඉතාම ඉහළ රටක්. සාමාන්‍ය සෑම එක පුජ්‍යල පරිභෝජනයේ කිලෝ 100ක්. කිලෝ 100ක්. එතකොට සහල් අපේ ටොක්සික් නම් ඒවයි වස තියෙනවා නම් අපේ මිනිස්සු මැරෙන්නේ මේ බොහොම ඉස්සර මැරෙන්නේ. මම දන්න තරමින් එහෙම එකක් නැහැ. හැබැයි ඉතින් අනිවාර්යයෙන්ම පස ජලාශ සහ බොහෝ දේවල් දූෂණය වෙනවා කියන එක සංගවන්න දෙයක් නැහැ. ඒක ඇත්ත. ඉතින් අපිට පොහොර නිෂ්පාදනය පොහොර භාවිතා කරන්න වැඩි වුණේ එක හේතුවක් පැහැදිලිවම අපිට තිබිච්ච ඉතාම භයානක තත්ත්වයේ බඩගින්න. ඒ නිසා වැඩිපුර පොහොරට ප්‍රතිචාර දක්වන ප්‍රභේද භාවිතා කරලා අස්යන් වැඩි කරා. ඒ වගේම ගොවීන් ක්‍රමයෙන් නිකන් දීප පොහොර හන්දා ඒවට හුරු වුණා. මේ දෙක මෙතන යම්කිසි මට්ටමකින් අර පස කියන එක පස සජීවීව තියාගන්න ඕනේ ගුණාත්මේ පවත්ව ගන්න ඕන මොකද්ද මිනිසුන්ගේ මේ කියන්නේ මේ ජලාශරමේව දූෂණය වීම හරහා අනිත් පැත්තට එන්න පුළුවන් අහිතර ප්‍රතිඵල මේව ගැන ගොවීන්ට ලොකු අවබෝධයක් තිබුණේ දුන්නේ එකපාරටම දැන් හැබැයි අනිත් පැත්තට යන්න හදනවා. පැහැදිලි. බොහොම ස්තුතියි. මම කරුණාකරලා ඉල්ලනවා මයික්‍රොෆෝන්ස් මියුට් කරගන්න කියලා. දැන් ඊටාම පැහැදිලි මෙහි තාක්ෂණික ගැටලු මෙහි ප්‍රායෝගිකත්වයේ පිළිබඳව තියෙන ගැටලු තියෙන බව මම ඊළඟට ඔබ වෙත යොමු කරන්න කැමති මේ ප්‍රශ්නය කාබනික වගාවට අපි මේ කියන ආකාරයට යොමු වෙනවා නම් ඒ හරහා යම්කිසි වින්දිතයන් කොටසක් බිහි වෙනවා. රජය ගන්න ඕනම් ප්‍රතිපත්තිමය තීරණයකදී වින්දිතයන් ඉන්න පුළුවන්. නමුත් මේ වින්දිතයන් ඒකට මුහුණ දෙන්නේ කොහොමද? සමස්ත රටක් විදිහට ඒක බලපාන්නේ කොහොමද මේ රටේ නිෂ්පාදනයට සහ කෘෂිකර්මාන්තයට කියන එක තමයි වඩාත්ම වැදගත්. එතකොට එකක් තමයි මේ ගොවියන් එහෙම නැත්නම් නිෂ්පාදකවරුන් එහෙම නැත්නම් මල් වගාකරුවන් ඒ වගේ විවිධ පාර්ශව මෙහි වින්දිතයන් බවට පත් වෙනවා. ඒ වගේම තවත් කොටසක් ඉන්නවා මේ කාබනික නිෂ්පාදකවරුන්. මම දන්න විදිහට මම හිතන්නේ දැනට ලංකාවේ දහසක් හෝ ආසන්න ප්‍රමාණයක් ඉන්නවා කාබනික නිෂ්පාදකයන්. ඔවුන් ඇත්තටම ඉතාමත් අනර්ඝ සේවයක් කරනවා මේ අවස්ථාවේදී කාබනික කෘෂිකර්මාන්තයේ යම් පරිමාණයකින් මේ රටේ ස්ථාපිත කරන්න ඔවුන්ගේ මෙහෙය අපිට ලඝු කොට සලකන්න බෑ. නමුත් මම ඊළඟට යොමු වෙන්නේ මේ පවසන ආකාරයේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට යාමේදී තියෙන හැකියාව ශක්‍යතාවය මොන වගේද කියන එක. එතකොට එහිදී ඇත්තටම මේ කාබනික නිෂ්පාදිතයන් පවා වින්දිතයන් බවට පත් වෙනවා. ඒකට හේතුව මේ ශ්‍රී ලංකාව තුළ නිවැරදි යාන්ත්‍රණයක් බිහි වෙලා තියෙනවද කියන ගැටලුව තියෙනවා මේ කාබනික නිෂ්පාදනය කිරීමේදී ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව. ඒ සම්බන්ධයෙන් අපි වැඩිදුර කතා කරමු ඉදිරියට. ප්‍රවේශයක් විදිහට මම ආචාර්ය නිලන්ත ලියනගේ මහත්මයාට යොමු වෙන්න කැමතියි. මේ වගේ කාබනික කෘෂිකර්මාන්තයක් එකවර
හඳුන්වා දීමේදී කාබනික ද්‍රව්‍ය නිෂ්පාදකයන් රාජ්‍ය මට්ටමින් හෝ වේවා පෞද්ගලික මට්ටමින් හෝ වේවා ඔවුන්ට තමන්ගේ නිෂ්පාදනයක් වෙළඳපළට ඉදිරිපත් කර ගැනීමේදී සහ එහි තත්ත්වය නියාමනය කර ගැනීමේදී මොන විදිහේ තාක්ෂණික සහයක් අවශ්‍යයිද කියන එක අපි සලකා බැලිය යුතුයි. ඒ වගේම තත්ත්ව පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ඔබතුමාට යම්කිසි පැහැදිලි කිරීමක් කිරීමට පුළුවන් නම් අපි ස්තුතිවන්ත වෙනවා. ඔව් ඇත්තටම මම ඇහෙනවා කියලා මම විශ්වාස කරනවා. මම ඇහෙනවද? ඇහෙනවා. හරි. ඇත්තටම මේ මාතෘකාවට එන්න කලින් මම කැමති ප්‍රොෆෙසර් අරුණ කුමාර ડોક્ટર වාර්ෂීට අමතරව ඊට කලින් කතා කරපු ආචාර්යතුමා කතා කළා වගේ පොඩි ප්‍රවේශයක් ගන්න. මම හිතන්නේ මේ වගේ ආකර්ශනීය මාතෘකා සැරින් සැරේට කරලියට එන එක හොඳයි. දැන් ඔය කට්ටිය දන්නවා මේ මෑතකදී පොල් තෙල් වල තිබිච්ච ප්‍රශ්නේ ඇෆ්ලටොක්සින් ගැන කතා කරා. දැන් මිනිස්සු ඇෆ්ලටොක්සින් ගැන හරිම අවධානයෙන් තමයි ඉන්නේ. එතකොට මේ කාබනික ගොවිතැන ගැන අපි දැන් ආපහු කතා කරන්න පටන් ගන්න තියෙනවා. මොකද මේක පටන් ගත්තේ අර ආචාර්ය වීරපොන් කිව්වා වගේ මුල 2015 මම හිතන්නේ මේක ගැන සාකච්ඡා කරන්න පටන් ගත්තා. පටන් අරන් යම් දේවල් ඉදිරියට ආවා. මට තියෙන ගැටලුව තමයි මේ වගේ ආකර්ෂණීය යෝජනා එන්නේ මිනිස්සු කියන්නේ මේ අමන්දානයට පත් කරන්නද එහෙම නැත්නම් ඇත්තටම ක්‍රියාවේ යොදවන්නේ. අනිත් කාරණාව තමයි ප්‍රතිපත්ති ප්‍රකාශන ක්‍රියාත්මක කිරීම මම හිතන්නේ රජයක වගකීමක්. ප්‍රතිපත්ති ප්‍රකාශනයට යම් කරුණු ඇතුළත් කරනකොට ඕනම රජයක් මම හිතන්නේ මේක ඉදිරියට එන රජයන්ට උනත් මම හිතන්නේ මේක හොඳ පාඩමක් වෙවි. ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කරන දේවල් ප්‍රායෝගිකීකරණය කරන්න පුළුවන් දේවල් විය යුතුයි. ඒකට ඒ අවස්ථාවේදීම සූදානම් වෙලා ඉන්න ඕන මොන විදිහටද මේක කරන්නේ කියන එක. මම හිතන්නේ මේ කාබනික ගොවිතැන මාතෘකාව එනකොටම අර ගහෙන් ගෙඩියෙන්නක් වගේ කියන මම හිතන්නේ ඒ කතාවත් මෙතන ගැලපෙන්නේ නැහැ. ගස් වලින් ගෙඩියෙන්නක් කාලයක් යනවා. ක්ෂණිකව මේ වගේ මාතෘකාවක් ඉදිරියට ගෙනකොට මේකේ ක්‍රමවේදය පිළිබඳව මම හිතන ආචාර්ය වාර්ෂී කොහොම පැහැදිලිව කිව්වා මේ ගැන කිසිම අධ්‍යයනයක් කරලා නෙමෙයි තමයි මේක ඇවිල්ලා තියෙන්නේ කියන එක පැහැදිලි. මොකද මම මෙතන කතා කරන්නේ මාතෘකාවට මට දීපු මාතෘකාව අනුව දැන් මේ දක්වා මම හිතන්නේ මම රසායන විද්‍යාව සම්බන්ධයෙන් ආහාර රසායන විද්‍යාව සම්බන්ධයෙන් ඉන්න නිසා ගොඩක් නිෂ්පාදකයෝ මට කතා කරලා තියෙන කොහොමද සර් මේකේ සහතිකයක් ගන්න කොහොමද සර් මේකේ සහතිකයක් ගන්න කියලා. මොකද මේ ප්‍රශ්නේ ඇති වෙන්නේම ලංකාවේ මේකට කියන්නේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හැදිලා නැහැ. මොකද මේ මිනිස්සු හදනවා මේක කියන්නේ තත්ත්ව පාලනයකට කරගන්න ස්ටෑන්ඩයිස් කරගන්න මේ මිනිස්සුන්ට තියෙන පහසුකම් නැහැ. දැනට SLSI එකේ දැනට 1985 අංක 67 කියන පොහොර නියාමනය කිරීමේ පනතට අනුව මම යුරෝපියන් ස්ටෑන්ඩඩ්ස් වලට තමයි දැනට ලංකාවේ මේ කාබනික පොහොර සඳහා නිර්දේශ ඉදිරිපත් කරන්නේ. මෙතනදී ඇග්‍රික් ඔරිජින් සහ අර්බන් වේස්ට් සහ කොම්පෝස්ට් මේ කියන දේවල් වලට යම් විදිහක යුරෝපියන් ස්ටෑන්ඩඩ්ස් වලට දත්ත එකතු කරගෙන තියෙනවා. හැබැයි ડોક્ટર වාර්ෂී කිව්වා වගේ මේ ලික්විඩ් ෆර්ටිලයිසර්ස් වලට මේවට ස්ටෑන්ඩඩ්ස් තාම හදලා නැහැ. එතකොට ලීෆ් එක්ස්ට්‍රැක්ට්ස් වලට ෆිෂ් එක්ස්ට්‍රැක්ට්ස් වලට මේවට තියෙන්න ඕන තත්ත්ව මොනවද? මේවා ගැන කිසිම සඳහන් කිරීමක් නැහැ. ඊට අමතරව බයොලොජිකල් ෆර්ටිලයිසර්ස් ගත්තා. මේවා. එතකොට මේවට ස්ටෑන්ඩඩ්ස් හදලා නැහැ. නමුත් ලංකාවේ ඇත්තටම මේ වගේ මාතෘකාවක් ආපු ගමන් හරියට උනන්දු වෙන පරිශෝධකයෝ ඉන්නවා. ඒ කියන්නේ අපි සතුටු වෙන්න ඕන මානව සම්පත අතින් මම හිතන්නේ මේ කියන හැම අංශයකම ඉතාමත්ම උසස් විද්‍යාඥයන් ඉන්නවා. මේ කාබනික ගොවිතැන ගැන කතා කරන්න පටන් ගත්ත ගමන්ම මම හිතන්නේ ඒ ගැන කරපු පරීක්ෂණ සෑහෙන තිබුණා. කියන්නේ අර උදාහරණයකට බයෝෆිල්ම්ස් වගේ දේවල්. එතකොට soil microbial cultures ඒ වගේ දේවල්. ඊට පස්සේ leaf extracts, එතකොට fish extracts මේ වගේ දේවල් ගොඩක් කියන්නේ මිනිස්සු නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ කියන දේවල් තත්ත්ව පාලනය කරගන්න සහ සහතිකයක් ලබා ගන්න තියෙන අපහසුව. උදාහරණයක් විදිහට දැන් මේවා මේ පුද්ගලික මට්ටමේ රසායනාගාර වලින් යම්කිසි විදියක ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
මේවායි මිල ගණන් ඉතාමත්ම අධිකයි. සාම්පල් එකක් ඇනලයිස් කරගන්න රුපියල් 50000ක් විතර යනවා. සාමාන්‍ය කෙනෙකුට ඒක කරගන්න බෑ. ඊට අමතරව අනිත් එක තමයි දැනට මාකඳුර තියෙන මේ වගේම හොඳ ඇක්‍රෙඩිටඩ් ලැබ් එකක්. ඊට පස්සේ හෝඩි එකේ තියෙන හොඳ ලැබ් එකක්. එතකොට මේවා ඔක්කොම ඇක්‍රෙඩිට් කරලා තිබුණාට මේවා කොස්ට් කැල්කියුලේට් කරලා නැහැ per sample කොහොමද දෙන්නේ කියන එක. එතකොට මේවා තාම ගැසට් කරලවත් නැහැ. ඒවා හිතුමතේට කළමනාකරණය කරන්න බෑ ඒ ආයතන වල. උත්තර රාජ්‍ය ආයතන. එතකොට ඒවට සැලසුම් තාම ඉදිරිපත් කරලා නැහැ. එතකොට විශ්වවිද්‍යාලවල සම්පත් බොහොමයක් තියෙන මේවා ඇනලයිස් කරන්න පුළුවන් විදියට ඒවට අවශ්‍ය කරන කියන්නේ තත්ත්ව ඒ කියන්නේ මේවට ඇක්‍රෙඩිට් කරන්න පුළුවන් ලැබොරටරිස් තියෙන ඇක්‍රෙඩිට් කරන්න උනන්දු කරවීම විශ්වවිද්‍යාල මේ සම්බන්ධයෙන් ඒකාත්මික කරගෙන මේ කටයුතු ඉදිරියට ගෙනියාම මේ වගේ දේවල් උනන්දු කරලා මම දැන් තවම ඒ ගැන සඳහන් කිරීමක්වත් නැහැ විශ්වවිද්‍යාල කටයුතු කරන්නේ වොලන්ටරිලි ගොඩක් වෙලාවට. එතකොට මේ වගේ දේවල් තමයි දැනට තියෙන්නේ. එතකොට අනිත් එක තමයි සැරින් සැරේට මතුවෙන මේ කියන මේ කාබනික විතන සම්බන්ධයෙන් උද්දීපනයටපත් වෙලා ඉන්න වෙනස්ම ශේෂ්ත්‍රවල පුද්ගලයෝ ආචාර්ය අරුණ කුමාර කිව්වා වගේ විෂයපතේ පොඩ්ඩක්වත්ම නැති කොහෙවත්ම නැති පුද්ගලයෝ මේකට අවිල්ලා එක එක තත්ත්ව ඉදිරිපත් කරනවා. එතකොට දැන් යුරෝපීය ස්ටෑන්ඩඩ්ස් වල තියෙන යම් heavy metal content minimum තියෙන ඕන දේවල් ලංකාවේ තත්ත්වවලට අපි තාම අනුගත කරගෙන නැහැ. මේවා මම හිතන්නේ අසාමාන්‍ය විදිහට, ඒ කියන්නේ unrealistic විදිහට මේවා තහවුරු කරන්න මේ ස්ථානගත කරන්න ගොඩක් වෙලාවට මේ කියන සබ්ජෙක්ට් එකෙන් පිට මිනිස්සු මේකට උනන්දු වෙනවා. එතන තියෙන පළවෙනි කාරණාව තමයි දේශපාලනික ආකර්ෂණය ලබා ගැනීම සඳහා. ඉතින් මම හිතන්නේ මේ වගේ ගැටලු ගොඩක් තියෙනවා ලංකාවේ ස්ටෑන්ඩයිස් කරන්න තියෙන ප්‍රශ්න. ආචාර්ය ලියනගේ මම මේ වෙලාවේ වර්ෂි මහත්මියට යොමු වෙන්න කැමතියි. මේ සඳහන් කරපු මේ තත්ත්ව පාලනයත් එක්කම එතනින් ඉදිරියට මේ සාකච්ඡාව ගෙනියන්න වර්ෂි අපිට කියන්න දැන් අපි ගෝවි මහත්තයගේ පැත්තෙන් ගමු. ගෝවි මහත්තයගේ පැත්තෙන් ගත්තහම ඔහුට යම් කිසි පොහොර නිර්දේශයක් ලැබෙනවා කොම්පෝස්ට් මේ තරම් පසට ඇතුල් කරන්න කියන එක. එහි ප්‍රායෝගිකත්වය කොහොමද මම කතා කරන්නේ ඒකේ ගුණාත්මය සහ ප්‍රමාණාත්මක වශයෙන් ගෝවි මහත්තයෙක් මේ කාබනික පමණක් තමන්ගේ ශේෂ්ත්‍රයට යොමු කිරීමේදී ඔවුන්ට යම් කිසි ප්‍රායෝගික ගැටලුවක්ට මුහුණ දෙන්න වේවිද? එහෙමනම් ඒ සඳහා තාක්ෂණික වශයෙන් අපිට දෙන්න පුළුවන් විසඳුම් මොනවාද? ඒ සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඔව් බොහොම ස්තුතියි නානිකා. ප්‍රායෝගික වශයෙන් ගත්තම අපිට මේ කාබනික පොහොරත් එක්ක තියෙන ප්‍රධානම අභියෝගය තමයි කාබනික පොහොරවල තියෙන නයිට්‍රජන් ප්‍රමාණය. මොකද අපේ ලංකාවේ පස ගත්තම අපේ පස්වල ෆොස්ෆරස් සහ පොටෑසියම් කියන ප්‍රධාන පෝෂක සහ පොටෑසියම් යම් තරමකට ලබා දීමේ හැකියාවක් අපේ පස්වල තියෙනවා කන්නයක් දෙකක් යනකම්. අනිවාර්යෙන් ඒව පසට එකතු විය යුතුයි. නමුත් කන්නයක් දෙකක් යනකම් පසේ තියෙන සංචිතයෙන් ගොඩක් ප්‍රදේශවල දෙන්න පුළුවන්. මම කියන්නේ හැමතැනම කියලා. ගොඩක් ප්‍රදේශවල ඒ දෙන්න පුළුවන්. නමුත් නයිට්‍රජන් ගත්තම සෑම ප්‍රදේශයකම සෑම පසකම නයිට්‍රජන් අපිට පිටින් එකතු කරන්න වෙන ද්‍රව්‍යයක්. මොකද සංචිත නයිට්‍රජන් නැහැ අපේ ඒ තරම්. ඒ නිසා ගොවි මහතුන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි නයිට්‍රජන් ලබා දීම. එතකොට අපිට තියෙන කාබනික පොහොර ගත්තම ලංකාවේ දැනට තියෙන සහ වෙළඳ අන්තර්ජාතික වෙළඳ පොලේ තියෙන කාබනික පොහොර ගත්තත් මිලෙන් අඩු අන්තර්ජාතික වෙළඳ පොලේ තියෙන කාබනික පොහොර සහ අපේ රටේ භාවිතා වෙන පොහොරවල නයිට්‍රජන් ප්‍රතිශතය තියෙන්නේ 10%කට අඩු ප්‍රමාණයක්. අපි මේ කතා කරන්නේ යූරියා වගේ රසායනික පොහොරක් ගත්තම එහි 46%ක් නයිට්‍රජන් තියෙනවා. නමුත් කාබනික පොහොරවල හොඳම කාබනික පොහොරක වුණත් තියෙන්නේ 10%කට අඩු ප්‍රතිශතයක් පසට යොදන ඒවායි. නමුත් කම්පෝස්ට් අරගත්තම බහුල වශයෙන් භාවිතා වෙන කම්පෝස්ට් වල කාබන් නයිට්‍රජන් ප්‍රතිශතය 101 සිට 103 දක්වා ප්‍රමාණයක් අතර වෙනස් වෙනවා. ඉතින් මේන් අදහස් වෙන්නේ අපි ශාකයකට අවශ්‍ය නයිට්‍රජන් අවශ්‍යතාවය සපුරා දීම සඳහා අපිට ඉතා විශාල ප්‍රමාණයක් කාබනික පොහොර යොදන්න වෙනවා. උදාහරණයක් විදිහට හෙක්ටයාරයකට ටොන් 5ක් 6ක්වත් අඩුම තරමේ ටොන් 5ක් 6ක් දාන්න වෙනවා.
අර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මගින් කාබනික ගොවිතැන් සඳහා කරලා තියෙන නිර්දේශයේදී ඒගොල්ලන් කියන්නේ එළවලු වගාවල් වලදී ටොන් 10ක් 15ක් අතර ප්‍රමාණයක් දාන්න අවශ්‍ය වෙනවා කියන එක. මේ වගේ වැඩි ප්‍රතිශතයකට වැඩි ප්‍රමාණයකට යනකොට ප්‍රධාන ගැටලු කීපයක් තියෙනවා. හිතලා බලන්න අපේ ගොවි මහතුන්ගේ වගා බිම් වල පිහිටීම. ඔක්කොම මේ ෆ්ලැට් ලෑන්ඩ් එකක නෙමෙයි තියෙන්නේ. වැලිමඩ ප්‍රදේශයේ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කරොත් ඔයගොල්ලන් දැකලා ඇති කඳු මුදුන් වලට නැත්නම් පාතාලය වගේ කඳු පල්ලම් වලට මිනිස්සු මේ පොහොර කරතියන් බහින්න ඕනේ. ඉතින් මේ වගා බිම් වලට අපි මේ පිටතැනක පොහොර හදලා ගෙනියනවා කියන එක සුදුසු වෙන්නේ නැහැ. ඒක ඇත්තටම ප්‍රැක්ටිකල් දෙයක් නෙමෙයි. අපි ක්‍රමයක් හදන්න ඕනේ වගා බිම තුලම Tamanට අවශ්‍ය කරන පොහොර හදාගන්න ගොවීන් දැනුවත් කරලා ඒ සඳහා තාක්ෂණික දැනුම සහ අමුද්‍රව්‍ය ලබා ගැනීමේ වැඩපිළිවෙලක් හැදෙන්න ඕනේ. මොකද පිටතැනක ඉඳලා ගොවියෙක්ගෙන් අපිට බලාපොරොත්තු වෙන අමාරු හැම තැනකම මේ දේ වෙයි කියලා. සමහර ප්‍රදේශවල ඔව් කරන්න පුළුවන්. ඒ වගේම විශාල මහ පරිමාණයෙන් වගා කරන තැනකදී මේ දේ කරන්න පුළුවන්. ඊට අමතරව එළවලු වගේ භෝග වගාවේදී සමහර විට කම්පෝස්ට් සහ සත්ව පොහොර වලට අමතරව ලික්විඩ් ෆර්ටිලයිසර්ස් තියෙනවා කාබනික කියන්නේ ද්‍රාවණමය විදිහට තියෙන පොහොර වර්ග ඒ වගේ දෙයක් යෙදීමේ අවශ්‍යතාවයක් එයි. මොකද ඒවයේ නයිට්‍රජන් ප්‍රතිශතයත් ඉහළයි කාර්යක්ෂමතාවයත් ඉහළයි. නමුත් ඒ වගේ ලික්විඩ් ෆර්ටිලයිසර් වලින් අපිට අර පස්සේ ඇති වෙන පස්සේ යම්කිසි ඉම්ප්‍රූව්මන්ට් එකක් මේ පස්සේ සරු බව වැඩිවීමක් ඇති වෙයි කියලා හිතන්න බෑ. මොකද අපි ලික්විඩ් ෆර්ටිලයිසර් එකක් කියලා කියන්නේ අපි ෆෝලියෝ ඇප්ලිකේෂන් එහෙම නැත්නම් ශාක පත්‍ර මතට යොදන ඒවා තමයි මේ බහුලව තියෙන්නේ. ඒ වගේ දෙයකින් පස්සේ කාබනික සංචිත, පෝෂක සංචිත වගේ දෙයක් වැඩි දියුණු වෙයි කියන එක අපිට බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඉතින් ගොවි මහතුන්ගේ පැත්තෙන් ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඇත්තටම ඒගොල්ලන්ට මේක ප්‍රායෝගිකව මොනතරම් කරගන්න පුළුවන්ද? දැන් අපි කිව්වොත් ටොන් 5ක් හරි ටොන් 5 යට ගෙනියන්න පුළුවන් වුණත් එයාට ස්ප්ලිට් කරලා මේක ඇප්ලයි කරන්න පුළුවන්ද නැත්නම් මෙයා පළවෙනි පාර වගා පටන් ගන්නකොටද දාන්න ඕනේ. හිතන තේ වගා කරන ගොවියෙක්ට අපිට කියන්න බෑ මේ ටොන් ගානක් ගස් වටේ ගිහිලා දාන්න කියලා. මොකද ඒක ප්‍රැක්ටිකල් නෑ. ඊට වඩා එහෙනම් එයාට දෙන්න ඕනේ පෙලට් වගේ කරපු දෙයක්. විසිරුවල හරින්න පුළුවන් දෙයක්. පස්සට ඉක්මනින් එකතු වෙන. ඉතින් ඒ වගේම තමයි ලොකු ප්‍රමාණ වලින් දානකොට තියෙන තවත් රිස්ක් එකක් තියෙනවා. ඒ තමයි සමහර කාබනික ද්‍රව්‍ය මේ පොහොරවල අඩංගු කාබනික ද්‍රව්‍ය දිය වෙලා ජල මූලාශ්‍ර වලට එහෙම එකතු වෙන්න පුළුවන්. මේක යුරෝපයේ ඇතිතරම් අපිට පර්යේෂණ වාර්තා තියෙනවා මේ හා සම්බන්ධව. ඉතින් එතනත් රිස්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි අර කලමනාකරණය කරන විදිහ ගැන හරි අවබෝධයක් ඇතිව ඒකයි මම කියන්නේ මේ රසායනික පොහොර සූත්‍රයෙන් අයින් කරලා ඒ වෙනුවට කාබනික පොහොර දැම්ම කියලා හරියන්නේ නැහැ. මේක පැකේජ් එකක් විදිහට යන්න ඕනේ. කොහොමද මේක ඇයි රසායනික පොහොර අපි අවභාවිතා වුනේ? මොනවද ඒකට හේතු? මොනවද අපේ තිබුණ දුර්වලතා? එහෙනම් කාබනික පොහොරක් හඳුන්වා දෙනකොට අපි එතකොට මොකද්ද කරන්න ඕනේ? ඒකත් එක්ක යන්න ඕන අනිත් කලමනාකරණ ක්‍රමෝපායන් මොනවද? මේ හැම දෙයක්ම ගොවි මහතා ළඟට ගියේ නැත්නම් අර මේ තියෙන ව්‍යසනය නවත්තන්න බෑ. ඒකෙන් වෙන්නේ එයාගේ ආදායම අඩු වෙලා කාර්යක්ෂමතාවයේ පොහොරවල අඩු වෙලා අපි බලාපොරොත්තු වෙන පස්සේ සරු බව වැඩිවීමත් සිදු නොවීම තමයි සිද්ධ වෙන්නේ. බොහොමත්ම ස්තුතියි. ඇත්තටම අපේ ප්‍රේක්ෂකෙක් කාරණයක් යොමු කරලා තියෙනවා සත්ව පාලනය සම්බන්ධයෙන්. මේ නිෂ්පාදනයේ සිදුවෙන කඩාවැටීම කෙරෙහි දැඩිව බලපාන තව අංශයක් තමයි සත්ව පාලනය. මොකද සත්ව ආහාර නිෂ්පාදනයේට මේ කඩාවැටීමේ දැඩි බලපෑම එල්ල වෙනවා. ඒ වගේම විවිධාකාර ග්‍රාමීය මට්ටමේ කර්මාන්ත කෘෂි කර්මය ආශ්‍රිත කර්මාන්තවලට මෙහි බලපෑමක් එනවා. මම ඇත්තටම ඊළඟ ප්‍රශ්නේ යොමු කරන්න කැමති ආචාර්ය රොහන් පල්ලෙවත්ත මහතාට. මම හිතන්නේ ඔබ ඉන්නවා අපේ සාකච්ඡාවේ. අපි ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ ශනික වෙනස් වීම ශනික ප්‍රතිපත්තිමය තීරණය ක්‍රියාත්මක කිරීම හරහා රටේ ආර්ථිකයට එහෙම නැත්නම් ග්‍රාමීය ආර්ථිකයට විය හැකි බලපෑම මොන වගේද කියන එක අපිට කෙටි පැහැදිලි කිරීමක් කරන්න කියලා ඉල්ලා සිටිනවා. හොඳයි. මුලින්ම මම මේ මහාචාර්ය නාලිකාරණ මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. මෙවැනි වැදගත් සාකච්ඡාවකට මාවැනි සාමාන්‍ය පුද්ගලයෙකුට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. මුලින්ම කියන්නට අවශ්‍යයි අපි ගත්තාම දැන් මගෙන්
නිශ්චිත ප්‍රශ්නයක් එක්ක මම ඒක නිශ්චිත උත්තරයක් දෙන්න යුතුයි කියලා මම හිතනවා. මගෙන් අපි යහපත් ප්‍රශ්නෙට ප්‍රවේශයක් විදිහට අපි ගත්තාම ලංකාවේ දැන් මහ බැංකු වාර්තාව අලුත් එක පිට වුණා අප්‍රේල් මාසයේ. ඒ වාර්තාවට අනුව ලංකාවේ සම්පූර්ණ නිෂ්පාදනයේ වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 82ක්. එතකොට මේ සම්පූර්ණ නිෂ්පාදිතයේ ජාතික නිෂ්පාදිතයේ වටිනාකමෙන් 7.4ක් පමණ තමයි කෘෂිකර්මාන්තය විසින් උත්පාදනය කරලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ ඩොලර් බිලියන 82කින් බිලියන 5.5ක් විතර පමණයි කෘෂිකර්මාන්තය හැටියට මේ ආර්ථිකයට දායකත්වය දීලා තියෙනවා. එතකොට ලංකාවේ මේ ඇමරිකන් ඩොලර් 5.5ක් උත්පාදනය කරන්න කොතරම් සම්පත් භාවිතා කරලා තියෙනවද? කොතරම් මිනිස් සම්පත භාවිතා කරලා තියෙනවද කියලා පොඩ්ඩක් අවධානය යොමු කරන්නට අවශ්‍යයි. එහෙම බැලුවහම අපේ ලංකාවේ තියෙනවා කුටුම්බ එහෙම නැත්නම් නිවාස ඒකක ලක්ෂ 52ක් පමණ තියෙනවා. වාර්තා අනුව. එතකොට ඒකෙන් ලක්ෂ 21ක්. ඒ කියන්නේ 140ක් පමණ නිවාසවල ප්‍රධාන ආදායම වෙලා තියෙන්නේ මේ කෘෂිකර්මාන්තය. ප්‍රධාන ආදායම. එතකොට අපි ගත්තහම මේකේ ඉන්නවා මේ කුටුම්බ ලක්ෂ 21 තුල ජනගහනය ලක්ෂ 84ක් පමණ. ඒතර අපිට හදාගන්න පුළුවන් ගාන අපි දැන් කියනවා අපේ ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000ක් කියලා. ඩොලර් 4000ක් කියන්නේ නරක ගාණක් නෙමෙයි. මොකද හේතුව ඩොලර් 4000ක් කියන්නේ වර්තමානයේ විදේශ මේ විනිමය අනුපාතයත් එක්ක බැලුවහම අවුරුද්දකට ලක්ෂ 8ක් පමණ කෙනෙකුට ආදායමක් තියෙනවා. ඒ කියන්නේ මාසෙකට 66000 රුපියල් 66600ක් පමණ. ඒ කියන්නේ 4 දෙනෙක් ගෙදර ඉන්නවනම් 2,40,000ක් පමණ ආදායමක් තියෙන්න ඕනේ. හැබැයි ඇයි අපිට ඔක පේන්නේ නැත්තේ? 2,40,000ක් කියන්නේ මිනිස්සුන්ට සෑහෙන මුදට ජීවත් වෙන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. එතකොට එහෙම එකක් පේන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි ගත්තාම කෘෂිකර්මාන්තයේ නිල්ලයි ලංකාවේ 3න් එකක් පමණ ජනගහනයේ ආදායම ඒක පුද්ගල ආදායම ගත්තාම ඒක ඩොලර් 1000ක විතර ප්‍රමාණයක තමයි තියෙන්නේ. ඒතර එවැනි තත්ත්වයක් තුල මිනිස්සු අමාරුවෙන් ගැට ගහගෙන තමයි තමන්ගේ ජීවිතේ කරගෙන යන්නේ විශේෂයෙන් මේ කෘෂිකර්මාන්තයේ ක්ෂේත්‍රයේ නිල්ලා ඉන්න අය. මේකට හේතුවක් තියෙනවා. ඒ කියන්නේ මේ අයගේ අපි ගත්තොත් කෘෂිකර්මාන්තයේ නිල්ලා ඉන්න ජනගහනයෙන් 70%ක් සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපනයක් ලැබුවා. විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යාපනය ලැබුවා ඉන්නේ 3%ක් පමණ. නමුත් අපි වෙනත් රටක් ගත්තොත් වෙන යුරෝපීය රටක් ගත්තොත් කෘෂිකර්මාන්තයේ නිල්ලා ඉන්න 90%ක් අඩුම ගානේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තියන අය. එම නිසා නැවතත් ඔබේ ප්‍රශ්නයට මම අවතීර්ණ වෙනවා නම් මේ ගත්ත තීරණය හරහා මොකද දැන් ඔබ විද්වතුන්ගේ කතාවෙන් මට පැහැදිලි වුණා කාබනික රසායනික නොවන පොහොර භාවිතයෙන් ඵලදාවේ ලොකු අඩුවීමක් සිද්ධ වෙනවා 30ක් 40ක් පමණ අඩුවීමක් සිද්ධ වෙනවා කියලා. එතකොට ඒ අඩුවීමේ බලපෑම අනිවාර්යයෙන්ම අර බිලියන 5.5ක් දායකත්වයේ දුන්න කෘෂිකර්මාන්තයේ එම දායකත්වය බිලියන 1කින් 2කින් අනිවාර්යයෙන්ම අඩු වෙනවා. එකපාරටම අර ආචාර්ය වර්ෂා කිව්වා වගේ අර ඇබ්‍රප්ට් චේන්ජ් එකකට ගියොත් එකපාරටම මේ වෙනස කරන්න ගියොත් එහෙම ලොකු කඩාවැටීමකට ලක් වෙනවා. ඒ වගේම අර ඒක පුද්ගල ආදායම ඩොලර් 1000ක විතර තියෙන ලක්ෂ 85ක ජනතාවගේ ආදායම තවත් ඩොලර් 300කින් 400කින් අඩුවීමයි සිද්ධ වෙන්නේ. අපි දන්නා කෘෂි ක්ෂේත්‍රයේ තමයි දැනට වැඩිම සියදිවි හානි කර ගැනීම සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ ජීවිතයේ අමාරුවෙන් ගැට ගහගෙන ඉන්න මිනිස්සුන්ට තවත් ඉතාමත්ම අසුරු තත්ත්වයකට උන්ගේ ජීවිත පත් කිරීම තමයි මෙවැනි එකපාරටම මේ ගැන ක්‍රමානුකූලව යත් කරන්නේ නැතුව එකපාරටම මේ තීරණය ගැනීම තුළින් එය දැඩිව ක්‍රියාත්මක කරන්න යාම තුළින් ඉතාමත්ම ව්‍යාකූල තත්ත්වයකට මේ රටේ ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බොහොමත්ම ස්තුතියි. ඇත්තරම ඔබතුමා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නියැලෙන්නක් නොවුනත් බාහිර පාර්ශවයකින් මේ දිහා බලන ඒ දැක්ම අපිට ඉතාමත් වැදගත්. සහ මේ රටේ ආර්ථිකය කොහොමත් අපේ ගැටලුවක ඉන්නේ. කොවිඩ් ප්‍රශ්නයත් එක්ක මම හිතන්නේ ඉදිරි ශ්‍රී ලංකාව විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි. එහිදී අපිට මේ සම්බන්ධයෙන්ුත් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා කෘෂිකාර්මික නිෂ්පාදනය කඩා නොඇටි පවත්වා ගන්න. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි ඔබගේ අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්. ඇත්තටම අපේ සීමා සහිත කාලයේ අපි
කෙටියෙන් තමයි මේ හැම දෙයක්ම කතා කරේ. මොකද තව අපි කතා නොකරපු දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට අපිට විශාල විදේශ විනිමයක් වැය කරන්න අවශ්‍ය වෙයි ආහාර නිෂ්පාදනය අඩුවීම නියාමනය කරගන්න පිටරටින් ආහාර ගේන්න වෙනවා. ඒ වගේම මේ යටිතල පහසුකම් ඒවලේම අවශ්‍ය තාක්ෂණය දියුණු කිරීමේදී රජයට විශාල මුදලක් වැය කිරීමට සිදු වෙනවා මේ නිසි පරිදි ක්‍රියාවේ යොදවන්න. ඉතින් ඒත් එක්කම අපි කොහොමද මේ කාබනික පොහොර එකවර සපයා ගන්නේ දේශීය වශයෙන් කෘෂිකර්මාන්තය දිගටම පවත්වාගෙන යන්න කියන එක ගැටලුවක්. එහෙමනම් අපි එය පිටරටින් ආනයනය කරනවාද කියන ගැටලුව තියෙනවා. ඒ හා සම්බන්ධ විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා. මම කැමති ආචාර්ය වර්ෂිත් දන්දෙනි මහත්මියගෙන් දැනගන්න මේ කාබනික පොහොර ආනයනයකට බැරි වෙලා හරි අපි යොමු වුණොත් ඒ හරහා මතුවෙන ගැටලු මොන වගේ වෙයිද කියන එක කාබනික දේවල් ආනයනයේදී අපිට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ගැටලු ඉතාම කෙටියෙන් පැහැදිලි කරන්න කියලා ඉල්ලා හිටිනවා. ඔව් කාබනික පොහොර ආනයනයකට යාමට සිදු වුණොත් අපිට ප්‍රධානම ඇති වෙන ගැටලු තමයි අපේ හරියාකාරව රෙගියුලේටරි ෆ්‍රේම්වර්ක් එකක් නැහැ. එහෙම නැත්නම් නීතිමය පද්ධතියක් නැහැ අපිට. ඒක ප්‍රධාන එක ගැටලුවක්. ඒ වගේම තමයි ඊට පස්සේ මේ ආනයන කරන්න තිබෙන ද්‍රව්‍ය අපිට අවශ්‍ය කරන මේ ප්‍රමාණ වලින් කියන්නේ මිලියන් ගණන් ටන්ස් ඕන වෙන්නේ ඒ වගේ ප්‍රමාණයකින් අපි ආනයනය කරනකොට පිට රටවල වුණා තියෙන ද්‍රව්‍ය මොනවද කියලා බැලුවොත් ගොඩක් වෙලාට සත්ව ගොවිපළ වල ආශ්‍රිතව නිෂ්පාදනය වෙන පොහොර වර්ග තමයි තියෙන්නේ. ඉතින් එහෙම දෙයක් ගන්නකොට ඒවයි තියෙන්න පුළුවන් ප්‍රධාන අවදානම් සහිත තත්ත්වය තමයි ක්ෂුද්‍ර ජීවීන්. රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන් ඉන්න පුළුවන්, වෛරස් අංශු වෙන්න පුළුවන්, ඒ වගේම බැක්ටීරියාවන්, ඊට පස්සේ ප්‍රොටෝසෝවාවන්, මේ වගේ විවිධ ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ ඉන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් අපි කියන ඉමර්ජින් පොලියුටන්ට්ස්. එහෙම නැත්නම් දැන් අඳුර ගන්න දූෂක තියෙනවා. ඒවෙන් ප්‍රධාන තැනක් ගන්නවා ප්‍රතිජීවකවල විවිධ රසායනික වර්ගයන්. අපි කියන්නේ ඇන්ටිමයික්‍රෝබියල් රෙසිඩියුස් කියලා කියන ප්‍රතිජීවක තියෙන්න පුළුවන්. මොකද සත්ත්ව නිෂ්පාදනයේදී අධික ලෙස ප්‍රතිජීවක භාවිතා කරනවා. එම ප්‍රතිජීවක වලින් 60%ක්වත් අඩුම තරමේ සත්ත්ව අපද්‍රව්‍ය වලට එකතු වෙනවා කියන පරීක්ෂණ වලින් පෙන්නලා තියෙනවා. ඉතින් මේ ප්‍රතිජීවක සහ ප්‍රතිජීවක විරෝධී ප්‍රතිජීවක රෝධී ක්ෂුද්‍ර ජීවීන් එම ද්‍රව්‍ය වල සිටින්න පුළුවන්. ඊට අමතරව තව විවිධ තියෙනවා PCB, එහෙම නැත්නම් ඒවට අපි කියන්නේ කාබනික දූෂකයන්, ඒවා තියෙන්න පුළුවන්. නමුත් අපි දැන් තියෙන තත්ත්ව සහතික බැලුවම ස්ටෑන්ඩඩ්ස් වල මේ ඉමර්ජින් පොලියුටන්ට්ස් නෑ. මොකද දැන් තමයි ලෝකෙ මේවා ගැන කතා වෙන්නේ. දැන් තමයි පර්යේෂණ වාර්තා එළියට එන්නේ. යුරෝපියන් යුනියන් එකේ නම් මේගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ්ස් දැන් මේ වෙනකොට අලුත් වෙමින් පවතිනවා මේ කියන දේවල් ඇතුළත් කරලා. නමුත් අපේ රටේ ඉන්දියාවේ වගේ රටවල් වල මේ කියන අලුත් දූෂක ගැන සඳහනක් නැහැ මන් දන්න තරමින්. ඉතින් අපිට ඒ වගේම තමයි ටෙස්ටිං ලැබෝරටරිස් අර ආචාර්ය ලියනගේ කිව්වා වගේ අපිට මේ කියන දූෂක සහ මේවැයි සිටින ශුද්ධ ජීවීන් ඉන්නවද, ඒගොල්ලන්ගේ ඉන්නේ මොන වගේ කට්ටියද, ඒව දැනගන්න ඕන කරන පහසුකම් අඩු වියදමකට සපයන්නත් නැහැ. ඒ වගේම මේ පහසුකම් ඉතාමත් අවමයි. ලැබ්ස් කීප එක විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට අපි රටක් විදිහට ආනයනය කරනකොට පොහොරක්, දැන් රසායනික පොහොරක් වුණත් ක්‍රමවේදයක් තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා කෙරෙන පරීක්ෂණ ගණනාවක් තියෙනවා. ඉතින් මේ ක්‍රමවේද ඔක්කොම පසකලා එකපාර තමයි ගන්න වෙන්නේ. එහෙම තමයි කියන්නේ මම හිතන්නේ බලපෑම් සිද්ධ වෙන්න ඉඩ තියෙන්නේ. මොකද ක්‍රමවේදය තුලින් ගිහින් එන්න අඩුම තරමේ අවුරුද්දක් දෙකක්වත් යනවා ඒ කියන ඇප්‍රූවල් එකක් ගන්න. ඉතින් ඒ ක්‍රමවේද දැනට රටට පොහොර ගෙනීමට තියෙන ක්‍රමවේදය පසකලා යනවා නම් එතන ලොකු අවදානමක් තියෙනවා. ඒ වගේම අර මං කිව්වා වගේ ඒවයි තියෙන පුළුවන් දූෂක, ශුද්‍ර ජීවීන් කියන කරුණු ඉතාමත් වැදගත්. ඒ වගේ මේ වැරදි මතයක් තියෙනවා කාබනික පොහොර කියලා කිව්වම දූෂක මොකුත් නැහැ කියලා. එහෙම නැහැ. කාබනික පොහොර වල දූෂක තියෙනවා. ඒවයි තියෙන්න පුළුවන් heavy metals නැත්නම් බැරලෝහ. විශේෂයෙන්ම මේ කාබනික පොහොර නිෂ්පාදනයේදී municipal solid waste එහෙම නැත්නම් නාගරික අපද්‍රව්‍ය යොදාගෙන තියෙනවා නම් බැරලෝහ තිබීමේ සම්භාවිතාවය ඉතා වැඩි. එම නිසා අපි කාබනික පොහොර ගෙන්නනවා නම් ඒවා මූල අමුද්‍රව්‍ය විදිහට
නාගරික පොහොර අපද්‍රව්‍ය යොදාගෙන නොතිබිය යුතුයි කියලා අපිට කියන්න පුළුවන්. ශුද්ධ ජීවීන් පොහොර හරහා රට තුළට ඒමේ ලොකු අවදානමක් තියෙනවා. අපේ රට කියන්නේ ජෛව විවිධත්වය අතින් ඉතාමත් පොහොසත් රටක්. ඒ වගේම අපේ කෘෂිකාර්මික පද්ධති දැන් හැමෝම පෙන්නලා දෙනවා වගේ ගොඩක් අවදානම් තත්ත්වක තියෙන්නේ ජෛව සරු බව ගත්තොත් ඒව හරි අඩුයි. ඉතින් එහෙම තැනකට අර වගේ අපි පිටින් ශුද්ධ ජීවීන් ගෙනත් දැම්මොත් එතනදි වෙන්න පුළුවන් හානිය ඉතාමත් වැඩි. ඒ නිසා කිසිසේත්ම ශුද්ධ ජීවීන් රට තුළට පිට රටවල් වලින් ඇතුළු වීමට ඉඩ සලසා දිය යුතු නැහැ. ඒක අනිවාර්යයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒ සමගම අපේ සත්ත්ව නිෂ්පාදන සඳහාත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ආක්‍රමණශීලී වල්පැල සහ ආක්‍රමණශීලී සතුන් ඇතුළු වෙන්න පුළුවන්. මේ පිට රටවල තියෙන දේවල් සමග. ඉතින් ඉම්පෝර්ට් කරනවා නම් අපි ආනයනය කරනවා නම් අපිට දැඩි නීති පද්ධතියක් තියෙන්න ඕනේ. ඒ වගේම නීතිය තිබිලා බෑ ඒ ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැඩි සුපරීක්ෂාකාරී තත්ත්වය යටතේ තමයි මේ දේවල් ගෙන්නන්නේ. තව එක දෙයක් නාලිකා කියන්නේ ඒ තමයි කොස්ට් එක වයිස් ගත්තොත් අපි නිකන් ගණනය කරලා බැලුවා පිටින් ගෙන්නනවා නම් පිට රටවල යුරෝපියන් යුනියන් එකේ තියෙන සමහර ප්‍රොඩක්ට්ස් වල ගණන් අපේ රටේ තියෙන ප්‍රොඩක්ට්ස් වල අපිට යන වියදමට වඩා අඩුයි. ඉතින් එහෙම වුණොත් අපේ ආර්ථික විශේෂඥයෝ බලලා සමහර විට කියාවි අපි රටින් ගෙන්නන එක ලාභයි කියලා. ඉතින් රට ඇතුලේ හදන්න යනවට වඩා එහෙම තත්ත්වයක් ආවොත් අපි මේ බලාපොරොත්තු වෙන මේ හරිත අනාගතයක් කියලා රජය බලාපොරොත්තු වෙන දේ අපිට ඇචීව් කරන්න බෑ. මොකද පිට රට මත අපි අර කාබනික පොහොර නැවක් වෙනකම් බලන් ඉන්න තත්ත්වයට ඇති වෙනවා. ඒ වගේම තමයි අපේ ඕවරෝල් අපි ලෝකවාසීන් විදිහට ගත්තම අපි කරන්නේ ලොකු වැරද්දක්. මොකද අපේ කාබන් ෆුට් ප්‍රින්ට් එක කියලා මෙතන පාසල් දරුවොත් ඉන්නවා මේ වැඩසටහන අහගෙන ඔයගොල්ලන්ට හොයලා බලන්න පුළුවන් කාබන් ෆුට් ප්‍රින්ට් කියන්නේ මොකක්ද කියලා. අපි ලෝකවාසීන් විදිහට අපි හිතුවොත් අපි කාබන් ෆුට් ප්‍රින්ට් එක ගොඩාක් උඩට දානවා මේ වගේ කාබනික පොහොර මෙහාට ගේන්න හදන එකකින්. ඉතින් ඇත්තටම ඒකෙන් අපි දවසක ක්ලේම් කරන්න යනවා නම් කියන්න යනවා නම් අපි හරිත සමාජයක් අපි මේ කරන නිෂ්පාදන මේ පරිසර හිතකාමී නිෂ්පාදන කියලා එතනදී ලෝකවාසීන් අපිට චැලෙන්ජ් කරයි අභියෝග කරයි ඇත්තටම අපිට එහෙම කියන්න පුළුවන්ද කියන එක. බොහොමත්ම ස්තුතියි. ඉතාමත් පැහැදිලි. මේකේ විවිධ පැතිකඩ දැන් අපි කතාවට ලක් කරමින් ඉන්නවා. ඇත්තටම අපි අපේ කාලයත් ඉක්මවා යමින් තියෙන නමුත් ඉතාමත් කෙටි කාලයක් මට අවශ්‍යයි ඔබතුමන්ලගෙන් මේක අපි මෙතනින් නවත්තන්න නැතුව අපි තව එක පියවරක් ඉදිරියට ගිහිල්ලා නැවතුනොත් හොඳයි කියන මතේ මම ඉන්නේ. මොකද දැන් අපි පැහැදිලිවම දකිනවා මේකේ අවශ්‍යතාවය මේ තිරසර ගොවිතැනක් කෘෂිකර්මාන්තයක් අවශ්‍යයි. ඒ වගේම ආහාර සුරක්ෂිතතාවය රැක ගැනීම අවශ්‍යයි. නමුත් මේ ඉදිරිපත් වී තියෙන යෝජනාවලියේ තාක්ෂණික ගැටලු තියෙනවා. එහෙමනම් අපේ ඊළඟ ප්‍රශ්නය විය යුත්තේ මෙය නිවැරදි කරගත්ත හැකි කෙසේද කියලා. ඉතාමත් කෙටියෙන් දැන් වර්ෂි මහත්මිය ඉන්න නිසා ඔබතුමියගෙන් පටන් ගන්න. ඔබ මේ නිවැරදි කිරීම සඳහා ඉදිරිපත් කරන යෝජනාවක් තියෙනවා නම් ඉතාමත් කෙටියෙන් අපිට ඉදිරිපත් කරන්න. මම විශ්වාස කරන්නේ අපි මුලින්ම තත්ත්ව වාර්තාවක් ලබා ගත යුතුයි. අපිට තියෙන සම්පත් සහ අපිට අපේ තියෙන අවශ්‍යතාවයන් ඒක බ්ලැන්කට් විදිහට නෙමෙයි එක පද්ධතියෙන් වෙනම සලකලා වී වගාව සඳහා තේ වගාව රබ මේ විදිහට අපිට සලකන්න පුළුවන්. පද්ධතියෙන් විදිහට සලකලා අපිට අවශ්‍ය පොහොර ප්‍රමාණය කියන්නේ පොහොරනේ පෝෂක ප්‍රමාණය ගණනය කරලා පෝෂක වලට දෙන්න පුළුවන් පොහොර වර්ග මොනවාද තියෙන්නේ මේ පොහොර එනවා නම් මේක කොහොමද දෙන්න ඕනේ කියන එක පරිශ්‍රණාත්මක දත්ත දැනට තියෙනව භාවිතා කරන්න පුළුවන්. නැත්නම් නෑ අපේ රටේ තරමක් තියෙනවා. ඒ වගේ ගණනය කිරීමකින් කරලා ඒ මතින් අපි රෝඩ් මැප් එකක් හදා ගන්න ඕනේ. අපි පිට රටින් ගේන එක නැතුව පිට රටින් ගේන එක සම්පූර්ණයෙන් අමතක කරලා රට තුල තියෙන කාබනික පොහොර වලින් අපි කොහොමද ඉස්සරහට යන්නේ මදි ප්‍රමාණය කොච්චරද? ඒතර මේ මදි ප්‍රමාණයට කාබනික පොහොර අපි කොහොමද හදන්නේ? ඒකට තියෙන වැඩපිළිවෙල මොකද්ද? ඊට පස්සේ අපි කාබනික පොහොර නිෂ්පාදනය මැකනයිස් කරන්න ඕනේ, ඒක කාර්මිකකරණය කරන්න ඕනේ. හොඳ තත්ත්වයේ පොහොර ගෙනීමට පහසු ඩ්‍රයි පෙලට්ස් බවට පත් කිරීම මේ වගේ ගොඩක් දේවල් තියෙනවා කරන්න පුළුවන්. අනේ විදිහට ඒ ඔප්ෂන්ස් ඔක්කොම හිතලා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් හදන්න ඕනේ. ක්‍රමයෙන් කාබනික ගොවිතැනට යොමු වෙන්න. අනිත් එක
සම්පූර්ණයෙන්ම අපිට 100% කාබනික පොහොර වලින් පමණක් මුළු රටේම කෘෂි කර්මාන්තය රිප්ලේස් කරන්න බැරි වෙයි. නමුත් අර පසේ සරු බව වැඩි කරගන්න සහ පොහොර භාවිතය අඩු කරන්න යන්න පුළුවන් උපරිමයක් දක්වා අපි යන්න ඕනේ. ඒ වගේම පොහොර කළමනාකරණයේ තියෙන දුර්වලතා හඳුනගෙන ඒ සඳහා ඉතාමත්ම වැදගත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම ඉතාම වැදගත්. නැත්නම් ලෝකේ තියෙන හොඳම පොහොර ගෙනත් දුන්නත් භාවිතා කිරීමේ තියෙන වැරැද්ද නිසා ඒවැයි නියම ප්‍රතිඵල ලබා ගන්න බෑ. මේක කාබනික පොහොර වලටත් ඒ විදිහම තමයි. අනිවාර්යෙන්ම බොහෝම ස්තුතියි. මම ඊළඟට යොමු වෙන්න කැමති මහාචාර්ය අරුණ කුමාර මහත්මයාට කෙටියෙන් අපිට මොකද දැන් මෙතන ප්‍රතිපත්තිමය තීරණයක් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. එතකොට මේක රාජ්‍ය ප්‍රතිපත්තියක් වෙලා තියෙනවා ජාතික මට්ටමින් මේ කාබනික ගොවිතැන ඇති කරන්න. එතකොට මෙහි මේ ප්‍රතිපත්තික තීරණය සම්බන්ධයෙන් ඔබතුමාගේ මතය මට දැනගන්න කැමතියි. උනාලිකා මෙහෙමයි මම ඊටාම ගරු කරනවා කියන්නේ මේ වගේ අර ඉස්සෙල්ලා මේ ඉස්සර මම ඉස්සෙල්ලා කිව්වා වගේ 62ක් ගත්තේ මේ වගේ තීරණයක් මේ වගේ කාලානුරූපීව අවශ්‍යතා සලකලා රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම ඊටාම හොඳයි. හැබැයි මෙතන අර ආචාර්ය වර්ෂ කිව්වා වගේ තියෙන මේ බරපතල අඩුපාඩුකම් නිසා මේකේ සාර්ථකත්වය මම හිතන්නේ ගැටලුවකටපත් වෙවි. මම උදාහරණයක් විදිහට කියන්නම්. මේ වෙනකොට මේ ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ කෘෂිකර්ම පීඨ 8ක් තියෙනවා. මේ පීඨ 8ේම උගන්වන්නේ නැහැ මේ කතා කරන මේ අපි කරන්න යන්න හදන කෘෂිකර්මයේ සම්බන්ධයෙන්. ඒ නිසා වහාම ඉස්ලාම් කරන්න ඕන කෘෂිකර්ම පීඨ 8ේම රුණු විශ්වවිද්‍යාල මගේ විශ්වවිද්‍යාල ඇතුළුව දැන් පාඨමාලා මේ රාජ්‍ය ප්‍රතිපත්ති අනුව සකස් කරන්න ඕන. ඒක දරුවෝ ඒකට ලෑස්ති කරන්න ඕන. උගන්වන දරුවෝ ඒකට ලෑස්ති කරන්න ඕන. මේ මානසිකත්වය දෙන්න ඕනේ දරුවන්ට. ඒක මේ ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් වසර ගාණක් ගත වෙන කාලයක් අර මේ විශ්වමාලා සංවර්ධනය කරලා සාකච්ඡා කරලා එහෙම කරන්න ඕන එක. ඒක නිකන් අර මේ ගැසට් එකක් ගහනවා ආපහු නැති කරනවා එහෙම කරන්න පුළුවන් ගන්න මේ කාලයක් ගත වෙන එක. ඒ වගේම තව එකක් තමයි අපි අරගෙන බලුවොත් එහෙම මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එක මේ මොහොතේ ගිහිල්ලා බලන්න. මේ මොහොතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එක ගිහින් බැලුවොත් අර crop recommendation කියන බටන් එක ක්ලික් කරාට පස්සේ හම්බෙන්නේ chemical fertilizer දාන්න කියලා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ රාජ්‍ය ප්‍රතිපත්ති බවට පත් වෙලා තියෙන ඕගනික් වලට යනවා කියලා. හැබැයි මේ මොහොතේ යෝජනා කරන්නේ chemicals. ඉතින් මේකත් එහෙම යන්න බෑනේ. එහෙම යන්නේ කියන්නේ මොකද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවින්ට රෙකමෙන්ඩේෂන් එකක් දෙන්න ඕන ආචාර්ය වර්ෂික වගේ ඒක දීර්ඝකාලීනව ස්ටඩි කරලා ක්‍රොප් එක අනුව සෝන් එක අනුව අපි අස්වැන්න ගන්න මොනවද මේ කාලානුව මේ ඔක්කොම බලලානේ මේක කරන්නේ. ඒකට කාලයක් යනවා. ඒ කාලේ ගිහිල්ලා තමයි මේ රෙකමෙන්ඩේෂන්ස් දෙන්න ඕනේ. මේ මොහොතේ මම හිතන්නේ ගොඩාක් අපහසුතාවයට පත් වෙලා තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලුම මේ එක්ස්ටෙන්ෂන් ඔෆිසර්ස්ලා මම හිතන්නේ මොකද අපි කියන්නේ කියලා. ඉතින් ඒකහන්ද එතනත් අන්නේ වගේ අර ක්‍රමික පිළිවෙලක් ක්‍රමික මේ ගමනක් මේකේ තියෙන්න ඕන. මමත් විශ්වාස කරන්නේ 100%කින් කවදාවත් මේ ලංකාවේ මේ කාබනික ගොවිතැනක් ස්ථාපිත කරලා මේ ලංකාවේ සහ ලෝකීය අවස්ථාවට අපිට මුහුණ දෙන්න පුළුවන් කියලා. හැබැයි කරන්න පුළුවන් දැන් තියෙන උදාහරණ ගෙවතු වගා. සියලුම ගෙවතු වගා කාබනික කළා ඒක ප්‍රවර්ධනය කරන කොච්චර හොඳ මට්ටමක්ද රටේ මම මේ පවුල් වල පවුල් ඒකකවලට මේ සාමාන්‍යයෙන් අපි කියන වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය කරගන්න එවැනි ප්‍රවර්ධනයක් කරලා සහ භෝග වර්ගීකරණයක් කරලා. ඉතින් සමහර ඒවා තියෙනවා අපි ආහාරයට ගන්න නැහැ. දැන් මල් අපි ආහාරයට ගන්න නැහැනේ. මල් අපි ආහාරයට ගන්න නැහැ. සමහර අපි වගා කරන ෆොරෙස්ට් ස්පීසීස් අපි ප්ලාන්ටේෂන් ෆොරෙස්ට් වල ඉන්න තියෙන ස්පීසීස් තේක් ඒවා පොර දානවා. ඒවා අපි ආහාරයට ගන්න නැහැ. දැන් මේ වෙලාවේ වස විසෙන් තොර ආහාර කියලා කියන්නේ. ඒතොර ඉවැනි වර්ගීකරණයක් කරලා මේ ක්‍රියාවලිය යොමු කරන එක සහ සමහර ඒවට තියෙන අත්‍යවශ්‍යයි පහසු නෑ මේ සමහර ශාස්ත්‍රවල මේ ඕගනික් එක යන්න බෑ. ඒවට තාම දැන් ලෝකෙත් නෑ ඉතාල හොඳ ක්‍රමවේදයක් ඩෙවලොප් කළා. මේ මොකද අපිමනේ කියන්නේ මේ අපිම තමයි කියන්නේ ලෝකේ පළවෙනි තැන බවට පත් කරනවා කියලා. රසායනික පොහොර වලින් තොර කෘෂිකර්මයේ පවතින රටක් වශයෙන් ශ්‍රී ලංකාව ලෝකේ පළවෙනි රට බවට පත් කරනවා කියලා. ඒකෙන් අදහස් වෙන්නේ වක්‍රව අදහස් වෙන්නේ ලෝකේ කොහෙවත් නැහැ කියලානේ. ඒ ලෝකේ කොහෙවත් නැති එකක් අපි කරන්න හදන්නේ. ඒක හරි ප්‍රවේශයෙන් කරන්න ඕනේ. නැත්නම් ඉතින් මම හිතන්නේ අර මේ ආචාර්ය නාලිකා කිව්වා වගේ අපිට ගොඩාක් දේවල් මත මේ පිටරට මත යැපෙන සිදුවේවි. ඒ නිසා මේක මම හිතන්නේ හොඳ අරමුණක් ඇතිව
වැරදි ක්‍රමවේදයක් උපයෝග කරගන්න මේ ක්‍රියාවලියක්. ඒ නිසා මේකේ මේ අපි සියලු දෙනාට සමන් දීලා කවුරු කිව්වත් මම මේක කරනවා කියන ඒ මානසිකත්වයෙන් අයින් වෙලා සියලු දෙනාට සමන් දීලා මේකේ හොඳ පැති සහ නරක පැති සලකලා ක්‍රමයෙන් යන්න ඕන ගමනක්. අපි ඒ ගමන යමු. ඒ සඳහා අවශ්‍ය සහයෝගය මේ අපි සියලු දෙනාටම ලබා දෙන්න පුළුවන් කියන එක මට මේ මත කියන්න පුළුවන්. අපිට දැන් එතෙන්දී කතා කරද්දී අපිට හිතන්න වෙනවා ආහාර සුරක්ෂිතතාවය ගැන. මොකද රටක් තමත් බටහිර රටවල් පවා තනිකර ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ඔවුන්ට යම්කිසි සමතුලිත භාවයක් පවත්වා ගැනීමට අවශ්‍ය නිසායි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම දියුණු රටවල්වලත් කාබනික ගොවිතැන ප්‍රවර්ධනය වෙන්නේ ෆාම් ස්කේල් එක. එහෙම නැත්නම් ෆාම්ස් විදියට, එහෙම නැත්නම් රීජනල් විදියට කුඩා පරිමාණයෙන් කරගෙන ගිහිල්ලා මේක ජාතික මට්ටමට ගෙන යාමට යම්කිසි කාලයක් ගන්නවා නම් මම හිතන්නේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මම ඒ සම්බන්ධයෙන් අවසාන වශයෙන් වචන කීපයක් ප්‍රකාශ කරන්න ආචාර්ය නිලන්ත ලියනගේට අවස්ථාව දෙනවා. ආහාර සුරක්ෂිතතාවය රැක ගැනීමට මේ අදාළ යෝජනාවලියට ඔබට දිය හැකි ධනාත්මක ප්‍රතිචාරය මොන වගේද කියන එක සම්බන්ධයෙන්. සමාවෙන්න මම හිතන්නේ මේ මට තිබිච්ච ප්‍රශ්නෙම තිබුණා. මම හිතන්නේ ආචාර්ය වීරකෝන් මැතිතුමාට මොකද තාක්ෂණික ගැටලුවක් නිසා මගේ වීඩියෝ විසන්ධි වුණා. නමුත් මම වාසනාවකට මේ ගෙදරම ඉන්න නිසා මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මම හිතන්නේ මහාචාර්ය නාලිකා කිව්වා වගේ ආහාර සුරක්ෂිතතාව මේක තමයි හැම වෙලාවෙම අපි කතා කරපු දේ. රටක ආහාර සුරක්ෂිතතාව තමයි ඕනම රජයක මූලිකම අරමුණ වෙන්න ඕනි කියන එක. එතකොට දැන් මේ කියන මම හිතන්නේ ආචාර්ය වර්ෂී එතකොට මහාචාර්ය අරුණ කුමාර මේ කතා කරපු හැම දෙයක් ඇතුළෙම තිබුණේ මේ කියන ආහාර සුරක්ෂිතතාවට වෙන එන ත්‍රෙට් එක ගැන තමයි වැඩිපුරම කතා කළේ. ඇත්ත. ඉතින් ඒක නිසා අපිට සිද්ධ වෙනවා දැන් ආචාර්ය වර්ෂී කිව්වා වගේ අපි කාටවත් අමතක වෙලා තියෙනවා අපි ඇත්තටම කන්න පටන් ගත්තේ හරියට කන්න පටන් ගත්තේ මේ මෑතකදී. එතකොට කැලරි 2000 වන්නලා කන්න පටන් ගත්තේ මෑතකදී. දැන් මිනිස්සු කාලා හොඳට පුරුදු වෙලා තියෙන්නේ මේක එක සැරේට ෆුඩ් ස්කෑසිටි එකක් ආපු ගමන් වෙන්නේ මේ කියන ෂොක් එක දරා ගන්න බැරි වෙනවා මිනිස්සුන්ට. ඊට පස්සේ මේක වෙන විදියට සමාජික ඒ කියන්නේ එළියට එන්න පුළුවන්. ඊට අමතරව මේ කියන ගොවීන් කියලා කියන්නේ හැම වෙලාවෙම හරිම සංවේදී ඒක ගොවීන්ගේ ගොවිතැන කියන්නේ ගොවිත ආගමක් විදිහට තමයි හදාරන්නේ. එතකොට මේ කන්නේ වගා කරගන්න බැරුණාම ඊළඟ කන්නේ වගා කරගන්න බැරුණාම මේන ස්ට්‍රෙස් එක ගැන සමාජ විද්‍යාත්මකව අපි බලන්න ඕනේ කියන එක ගැන මම කතා කරනවා. මොකද ඒන අන්රෙස්ට් එක දරා ගන්න බෑ ගොවියට. ඒ ගැන කටයුතු කරන්න ඕනේ මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියනවා නම්. ඊට අමතරව එතකොට තව කාරණාවක් තියෙනවා මේ කියන කාබනික ගොවිතැන කියන මාතෘකාව එන්න දවස් ඉඳලා මම හිතන්නේ ගොඩක් උදවිය උත්සාහ කළා මේකට අවතීර්ණ වෙන්න. ඉතින් මට හොඳ උදාහරණයක් තියෙනවා කියන්න. 2018 වර්ෂයේ මාත් එක්ක සම්බන්ධ වුණ අම්බලන්ගොඩ තරුණයෙක් එතුමා මම හිතන්නේ ලක්ෂ 100ක ව්‍යාපෘතියක් ලක්ෂ 150ක ව්‍යාපෘතියක ලක්ෂ කියන්නේ මේ කෝටි 150ක ව්‍යාපෘතිය කෝටි 50ක ඔහුගේ අතින් දාලා කෝටි 100 රජයෙන් ඉල්ලුවා මේ ව්‍යාපෘතිය අපි රුහුණු විශ්වවිද්‍යාලයේ අපි මම හිතන්නේ MOU එකක් අත්සන් කරලා ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් ඩිවිෂන් එකත් එක්ක සම්බන්ධ වෙලා අපි කරපු යෝජනාවලියක්. නමුත් මේ යෝජනාවලිය ඇතුලේ තිබුණේ ගෙනල්ලා ලංකාවෙම තියෙන ඕගනික් ෆර්ටිලයිසර් එකතු කරලා පෙලට් ෆෝම් එකෙන් කොහොමද ස්ටෑන්ඩඩ් එකකට මේක හදන්නේ සහ මේක ඉන්ස්ටිටියුට් එකක් විදිහට විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ කරගෙන කරපු ඉතාම අනර්ග යෝජනාවලියක්. හැබැයි ඒකට උනේ ඒක අවසානයේදී බැංකු ලෝන් එක ළඟදී හිර වුණා. මේක කියන්න ඕන දෙයක් නෙමෙයි. නමුත් ඒක වෙන්නේ ගොඩක් වෙලාවට මේ කියන බ්‍රයිබ් කතන්දරේ නිසා. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙන්න ඕනේ නැහැ. මොකද මේ රටේ ඕනතරම් උදවිය ඉන්නවා, තරුණයෝ ඉන්නවා මේ කියන දේට අනුගත වෙලා විද්‍යාත්මකව මේකෙන් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා ඒ වගේ යෝජනාවල් ප්‍රාදේශීය මට්ටමින් පටන් ගත්තොත් මේ කියන ඕගනික් ෆර්ටිලයිසර්
හදන එක ඒ කියන්නේ විද්‍යාත්මකව හදන එක අපහසු වෙන එකක් නෑ. නමුත් මම විශ්වාස කරන්නේ නෑ මුළු ලංකාවටම ඕන කරන කාබනික පොහොර එතනින් නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා. නමුත් යම්කිසි විදිහක අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන් විදිහේ ප්‍රවේශයක් එතනින් ගන්න පුළුවන්. ඉතින් මේවා ප්‍රතිපත්තිමය කාරණා විදිහට අරගෙන හරියට මේවට අනුගත වෙනවා නම් මම හිතන්නේ මේ කියන ඉතාමත්ම වටිනා යෝජනාවක් මේ කාබනික ගොවිතැන කියන එක. මේක යථාර්ථයක් කරගන්න පුළුවන් යම් කිසි තාක් දුරකට. ඉතින් එහෙම වෙනවා නම් මම හිතන්නේ අපේ රට බොහොම වාසනාවන්තයි කියලා මම විශ්වාස කරන්නේ. ස්තුතියි. බොහොමත්ම ස්තුතියි. ඇත්තටම මට අවශ්‍ය වුණා ආචාර්ය වීරකෝන් මහත්මයාගේ අදහස් මේ අවස්ථාවට. ඔබතුමා ඉන්නවද? යම්කිසි තාක්ෂණික දෝෂයක් නිසා ඔහු විසන්ධි වුණ බව තමයි මට දැනුම් දුන්නේ. මම ඔහුට සඳහන් කරා නැවත සම්බන්ධ වෙන්න. මම හිතන්නේ එතුමා නැහැ. මොකද ඇත්තටම අපි එතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ තිරසර ගොවිතැන සම්බන්ධයෙන් ප්‍රායෝගික අත්දැකීම් ඇති පුද්ගලයෙක් විදිහට ඔහුට බොහෝ යෝජනා තියෙන්නේ නැති ඉදිරිපත් කරන්නට. නමුත් අවාසනාවන්ත ලෙස මගහැරී යනවා මේ අවස්ථාවේදී. කොහොම නමුත් අපි අවසන් කරන්න අවශ්‍යයි. ඔබේ කාලයෙන් විනාඩි 15ක් පමණ වැඩියෙන් අපි සොරාගත්තා. නමුත් මම හිතනවා ඒක වැදගත් කාරණයකට. ඉතින් මම මේ අවස්ථාවේදී මේ ප්‍රකාශ කරපු දේ සම්බන්ධයෙන් ඉතාමත් කෙටියෙන් කිව්වොත් අපි මේ කාබනික ගොවිතැන සම්බන්ධයෙන් අපි ධනාත්මක මතයක ඉන්නවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් අපි තාක්ෂණික වශයෙන් එහි ඇති ප්‍රායෝගික පැති දකිනවා. ඒ වගේම නමුත් මේ ප්‍රතිපත්තිමය තීරණයකට යාමේදී රට සමස්තයට බලපාන තීරණයකට යාමේදී මීට වඩා තාක්ෂණික ප්‍රවේශයක් අවශ්‍යයි කියන මතය තමයි මේ අපේ විද්වත් මණ්ඩලයේ හිටියේ. ඒ වගේම ඔවුන් යෝජනා කරනවා විවිධ විද්‍යාත්මක කරුණු කාරණා මේ සම්බන්ධයෙන් මේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් සැලකිල්ලට ගන්නවා නම් ඇත්තටම මම හිතනවා මෙතන ඉන්න විද්වත් මණ්ඩලයේ ඔවුන්ගේ දැනීම මේ රටේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඔවුන් නොමසුරුව ලබා දෙන්න සූදානම් කියන එක. ඉතින් ඒක තමයි ඇත්තටම වෘත්තිකයන් විදිහට අපේ කාර්යභාරී විය යුත්තේ. අපි මේ රටේ මහජන මුදලින් අධ්‍යාපනය ලැබලා ඒ වගේම මහජන මුදලින් යැපෙන පුද්ගලයන් විදිහට අපිට වගකීමක් තියෙනවා මේ රටේ යම්කිසි දෙයක් වෙනකොට ඒ සම්බන්ධයෙන් සාධනීයව මැදිහත් වෙන්න. ඉතින් ඒ උතුම් අරමුණ පෙරදරි කරගෙන අද ඔබතුමන්ලා මේ සාකච්ඡාවට සහභාගී වුණා. ඒ වගේම උපරිම සීමාව දක්වා පාටිසිපන්ස්ලා මෙතන සහභාගී වුණා. අවාසනාවට අපිට Facebook live යන්න බැරි වුණා තාක්ෂණික ගැටලුවක් නිසා. නමුත් මේ රෙකෝඩින් එක අපි අනිවාර්යයෙන්ම Facebook හා YouTube හරහා ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මේ සියලු දෙනාටම අපේ සම්පත් දායකයින්ට මේ සම්බන්ධයෙන් ඔබගේ නොමසුරු දායකත්වය සහ ඔබගේ අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම මේ සම්බන්ධයෙන් විශාල සංඛ්‍යාවක් දුරකථනය භාවිතා කරමින් ඊමේල් පණිවිඩ යවමින් ඉතාමත් උනන්දුවක් දැක්වුවා. ඒ සියලු දෙනාටම ස්තුතියි. ඒ වගේම විශාල ගැටලු සංඛ්‍යාවක් යොමු වුණා. ඒ අවාසනාවට ඒ හැම එකකටම පිළිතුරු දීමේ නොහැකියාව තියෙනවා අපි කාලය සමග සටන් කරන නිසා. මේක අපි ආරම්භයක් කරගමු. මම කියන්නේ මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යා යුතුයි. ඔබේ අදහස් අපිට ඉදිරිපත් කරන්න. ඒ අදහස් අනුසාරයෙන් අපි මේ වගේ සාකච්ඡාවල් ඉදිරියටත් ගෙන යමින් මේ රටේ කෘෂි කර්මාන්තයේ යහපත් මානයකට ගෙන ඒමට අපි සියලු දෙනා මත්තල් බැඳගමු කියන යෝජනාව ඉදිරිපත් කරමින් ඉදිරි දිනකදී ඔබ නැවතත් සහභාගී වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.